අපි එදා එකේ උපේක්ෂා වක්‍රවල ප්‍රායෝගික භාවිතයන් ටික කියන්න නැහැ. කියන්න තරම් ගලත් නැහැ. උපේක්ෂා වක්‍ර අපි පාවිච්චි කරන්නේ මොනවටද කියන එක. ඔයාලට ටියුට් එකෙත් ඇති මම හිතන හැටියට කීපයක් විතරක් කතා කරගෙන යන්. ඔව්. ඉතින් පුද්ගලයන් දෙදෙනෙක් අතර භාණ්ඩ දෙක ප්‍රශස්ත ලෙස හුවමාරු කර ගැනීමට ආදායම හා විවේකී අතර තේරීමට ඉහළ අතිකාල වැටුප් අනුපාතයක් ගෙවීමේ අවශ්‍යතාවය වැටුප් පිරිනැමුම් වක්‍රය සහ ශ්‍රම සැපයුම රජයේ විකල්ප ප්‍රතිපත්ති ඇගීම ඒ යටතේ ආහාර සහනාධාර ප්‍රතිපත්තිය අතිරේක ආදායම් පෙරවීම ප්‍රතිපත්තිය සහ පාරිභෝගික අතිරික්තය මැනීම කියන එක. මම ඒකෙන් කීපයක් විතරක් කතා කරන්න. එකක් විතර ඊට වැඩි වෙලා නැහැ. අපි බලමු මේ පළවෙනි එක. මොකද පුද්ගලයන් දෙදෙනෙක් අතර භාණ්ඩ දෙකක් ප්‍රශස්ත ලෙස හුවමාරු කර ගැනීම. පුද්ගලයන් දෙදෙනෙක් අතර භාණ්ඩ දෙකක් ප්‍රශස්ත ලෙස හුවමාරු කරගන්න විදිහ අපිට මේ උපේක්ෂා වක්‍රවල භාවිතයක් හැටියට කතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු A සහ B කියලා දෙන්නෙක් ඉන්නවා. A සහ B කියලා පාරිභෝගිකයෝ දෙන්නෙක් ඉන්නවා. මේක පැන පේන්නේ නැතුව ඉතින්. දෙන්නෙක් විතරක් ඉන්නවා කියලා හිතමුකෝ. දැන් මේ තියෙන්නේ මේ දෙන්නම භාණ්ඩ දෙකක් පාවිච්චි කරනවා x සහ y කියලා. දැන් ඇපල් දොඩම් අඳින්න කාලනා හරිද? මේ දෙන්නම පාවිච්චි කරනවා එකම භාණ්ඩ දෙකක් x සහ y කියලා. මොනවා හරි දෙකක් ඔයාලා හිතාගන්න. A සහ B කියන දෙන්නම ඒ වර්ණයන් එහෙම නැත්නම් කැමැත්තන් උපේක්ෂාවක් වෙන් කියවෙන්නේ ඒ දෙන්නා කිසියම් පුද්ගලයෙක් ඒ සලකා බලන භාණ්ඩ දෙකෙන් ලබා ගැනීමට සමාන කැමැත්තක් දක්වන භාණ්ඩ සංයෝග දක්වලා අඳින වක්‍රය. ඒවා ඒකේ ටික තමයි මේ තියෙන්නේ. U1 U2 U3. U1 U2 U3. right? එන පෑන ගන්නේ නැත්තම්. මේ තියෙන්නේ B A භාණ්ඩ දෙකට දක්වන වර්ණය. කොට U1 U2 U3. හරිද? එතකොට මේ දෙකෙන් කියවෙන්නේ මොකද්ද? A කියන පුද්ගලයයි B කියන පුද්ගලයයි x සහ y කියන භාණ්ඩ දෙකට දක්වන කැමැත්ත ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දැන් මේ දෙන්නට මේ x සහ y භාණ්ඩ දෙක හුවමාරු කරගන්න පුළුවන් එක්කෙනෙකුගේ හෝ උපයෝගීතාවය වැඩි වෙන ආකාරයට. හරිද? ඒක පැහැදිලි වෙයි කරනකොට මොකද්ද ඔය කිව්වේ කියලා. දැන් ඒකෙදි අපි කතා කරන්නේ h verb ගේ පෙට්ටි සටහන කියන එක. ඔයාලගේ නෝට් එකේ මම දීලා ඇති h verb ගේ පෙට්ටි සටහන. ඔව්. ඒ චතුරස්‍රාකාර h verb box diagram කියලා කියන්නේ. දැන් අපි කරන්නේ මේ දෙන්නගේම උපේක්ෂා වක්‍ර එකම පෙට්ටි සටහනකට දානවා. හරිද? මෙහෙන් යන්න තේරෙනවද නේද? ඒ කියන්නේ මේක මකන්න වෙනවා. ඒකනේ වැඩි කියන්නේ. දැන් මේක මතකයි නේ. හොරයි. පෙට්ටි සටහනකට දානවා. හරිද? දැන් මම මෙහෙන් නිකන් ඇදලා තියන්නම් මේ A ගේ වුණා මෙහෙම තිබ්බේ. හරිද? B ගේ ටික මෙහෙම තිබ්බේ. මේ B මේ A. right? දැන් මෙතන තියෙනවා OA. A මූලය. හරි? මම ඉස්සෙල්ලා දැන් OA ගේ A කියන පුද්ගලයාගේ කැමැත්ත දක්වන උපේක්ෂාවක් ටික අපි අඳිනවා මෙහෙම. ඔයාලා රූප කරනවා මෙතන අඳින්නේ එතකොට ඇන්දේ කොහොමද කියලා කිව්ව වෙනවනේ නේ. මේ තියෙන්නේ කාගේද? A ගේ භාණ්ඩ දෙක සඳහා කැමැත්ත දක්වන වක්‍ර ටික. U A1 මේවා ලියන්නත් වෙලා යනවනේ. UA
3 UA4 UA5 UA6 UA7 UA8 ඊට වඩා අඩු වැඩි වෙලා ඇති ඔයාලගේ රූප සටහන ඒක ගණන් ගන්න එපා. දැන් කාගේද මේ A ගේ. හැබැයි දැන් මේ පෙට්ටි සටහන කරලා තියෙන්නේ මෙතෙන්ද තමයි B ගෙනත් තියෙන්නේ. මේ B ගේ මුල්ල. එහෙමනම් දැන් B ගේ වර්ණයන් ටික මේ සටහන මෙහෙම හරවනවා. එයාලි කියන එක මේ මුල්ල මෙතෙන්ද කියනවා. ඒකයි BO කියලා කියන්නේ. එහෙම ගෙනාවන් පස්සේ එයාගේ වක්‍ර ටික එන්නේ මෙහෙමනේ. එයාගේ වක්‍ර ටික එන්නේ ওই පැත්තට. හරි. එයාගේ වක්‍ර ටික ওই පැත්තට එන්නේ. ඒක ඇවිල්ලා අපි එකත් ලියමු UB1 UB2 UB3 UB4 UB5 UB6 UB7 UB8 එකක් වැඩිද කොහොමද එහෙම නම් වෙන්නේ විදිහන්න එකක් මම කියලා අඩුවේ 1 2 3 4 5 6 right then මෙන්න මේ උපේක්ෂා වක්‍රයෙන් කියවෙන්නේ ඇත්තටම ආන්තික ආදේශන අනුපාතය කියන එක. මේ දෙන්නගෙම ආන්තික ආදේශන අනුපාත ටික සමාන වෙන මේ ස්පර්ශ වෙන ලක්ෂණයන් ටික යා කරලා අපි අඳිනවා ගිවිසුම් වක්‍රය. එලින්ම වෙන්නේ නැහැ. ගිවිසුම් වක්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? මේ දෙන්නට මේ බාණ්ඩ දෙක ප්‍රශස්ත ලෙස හුවමාරු කර ගත හැකි ප්‍රශස්තම ලක්ෂයන් ටික තමයි යා කරලා තියෙන්නේ. හරිද? මේකේ මේ පැත්ත y බාණ්ඩය මේ පැත්ත x බාණ්ඩය. alright? දැන් මේකෙන් කියන්නේ මේ උපේක්ෂාවක් භාවිතා කරලා කියන්නේ අපි හිතමු මේ කැපෙන ලක්ෂ A B C D E F G H කියලා මේ ලක්ෂ. එතකොට මේ ලක්ෂවල ඉඳලා මේ A සහ B කියන පාරිභෝගිකයන් දෙන්න බාණ්ඩ හුවමාරු කරගත්තොත් ඒ දෙන්නට උපරිම OB මේ ගිවිසුම් වක්‍රය මත ඉඳලා ගනුදෙනුවක් එහෙම නැත්නම් බාණ්ඩ හුවමාරුවක් කරොත් එතන තමයි ප්‍රශස්තම හුවමාරුව වෙන්නේ කියලා තමයි ඔප්පු කරන්නේ. හරිද කියන එක මේ A සහ B කියන පුද්ගලයෝ දෙන්නා y සහ x කියන බාණ්ඩ දෙක හුවමාරු කරගත්තොත් මේ වක්‍රය මත ඉඳ එතෙන්දී ප්‍රශස්තම හුවමාරුවක් සිද්ධ වෙනවා. මේ වක්‍රයෙන් පිටතදී සිදුවෙන ඕනෑම හුවමාරුවක් ප්‍රශස්ත හුවමාරුවක් නෙවෙයි. අපි උදාහරණයක් කරන් බලමු. හැබැයි ඒ ප්‍රශස්ත නොවන හුවමාරුවක ඉඳලා මේ ප්‍රශස්ත හුවමාරු රේඛාව මතට ගමන් කිරීමේදී අඩුම වශයෙන් එක් පාරිභෝගිකයෙකු හෝ උපයෝගීතාවය පෙර පැවති තත්ත්වයට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අඩුම වශයෙන් එක් අයෙක්. දෙන්නගෙම වෙන්නත් පුළුවන් අඩුම වශයෙන් එක් අයෙක්ගේ වැඩි වෙනවා. අපි බලමු මොකක්ද කිව්වේ කියලා. නේද? සසරයි කරන්න වෙනවා. දැන් මේ තියෙන A B C D E F G H කියලා ප්‍රශස්ත ලක්ෂණ. අපි හිතමු මෙන්න මෙතන මොකක් හරි T හරි K හරි මොකක් හරි ලක්ෂයක් තියෙනවා කියලා. right? දැන් මේ T ලක්ෂය ගත්තොත් T ලක්ෂයේදී ඒ ඉන්නේ ඒකේ කීවෙනි උපේක්ෂා වක්‍රයේ මතද? ඒ ඉන්නේ ඒකේ කීවෙනි උපේක්ෂා වක්‍රයේ මතද? කියන්න මට T ගත්තොත්
මේ t ලක්ෂය ගත්තොත් a ඉන්නේ a කියන පුද්ගලයා ඉන්නේ a ගේ කීවෙනි උපේක්ෂා වක්‍රයේද මම ඉලක්කමක් දාලා තියෙනවනේ ඒක කියන්නේ ඒ ඇති කීවෙනි උපේක්ෂා වක්‍රයේද ඉන්නේ ඔව් පහේ ඉන්නේ හරි හොඳයි පහේ ඉන්නේ ඇයි මෙන්න මේකේ ඉන්නේ එතකොට b ඉන්නේ b ගේ කීවෙනි උපේක්ෂා වක්‍රය මතද b ඉන්නේ b ගේ කීවෙනි උපේක්ෂා වක්‍රය මතද එන්න ඔව් තුන දැන් ඒක මම හදපුවම ඔයාලට ඒක කොහොමද අහු වෙනවනේ නේද right එහෙනම් ඒ t කියන ලක්ෂය දැන් අපි කියන්නේ මේ ලක්ෂයේ ඉඳන් බාණ්ඩ හුවමාරු කරනවට වඩා මේ වක්‍රයේ මතට ගමන් කිරීම තුලින් බාණ්ඩ හුවමාරු කර ගැනීම a ගේ b ගේ අවම වශයෙන් එක්කෙනෙකුගේවත් උපයෝගීතාවය වැඩි වෙනවා. අපි බලමු t කියන ලක්ෂයේදී නිල් පෑනක් t කියන ලක්ෂයේදී අපි හිතමු y 1යි x 1යි right t කියන ලක්ෂය ගත්තොත් මම මෙහෙන් ලියන්න පේන්නේ නැහැ කීයද පේනව නේද කිව්වේ පේනව t කියන ලක්ෂය ගත්තොත් එයාගේ a ගේ පස්වෙනි උපේක්ෂා වක්‍රයේ ඉන්නේ b ගේ තුන්වෙනි උපේක්ෂා වක්‍රයේ ඉන්නේ කොහොම තමයි ඉන්නේ ඒ වෙලාවේදී a කියන පාරිභෝගිකයා y වලින් a කියන පාරිභෝගිකයා y වලින් කොච්චර පාවිච්චි කරනවද o a y එක ප්‍රමාණයක් පාවිච්චි කරනවා පැහැදිලිද කියන එක a කියන පුද්ගලයා මේ y කියන භාණ්ඩයෙන් පරිභෝජනය කරනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් මෙතන ඉඳලා මෙතෙන්ද පරිභෝජනය කරන්නේ a එහෙනම් මට කියන්න b කියන පුද්ගලයා y ගෙන් කොච්චර පරිභෝජනය කරනවද කියන්නේ කොහොමද අකුරු දෙක ලියන්න බලන්න b කියන පුද්ගලයා y ගෙන් කොච්චර පාවිච්චි කරනවද b කියන පුද්ගලයා y කියන භාණ්ඩයෙන් කොච්චර පාවිච්චි කරනවද කියන්න පුළුවන්ද කාටද Ilana yano mogaran o a x1 ha y කියන බාණ්ඩය y කියන බාණ්ඩයෙන් පුතේ කියපු කෙනාට මම කියන්නේ ඔව් y කියන බාණ්ඩය ඔක්කොම තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන් එහෙමනම් a කියන එක්කෙනා මෙච්චර පාවිච්චි කරනවා නම් b මූලයට ගිහිල්ලා b කියන එක්කෙනා පාවිච්චි කරන එහෙනම් කොච්චරද y එක y ප්‍රමාණය මේ ඉතුරු ටික පාවිච්චි කරන්නේ y කියන බාණ්ඩේ b කියන පුද්ගලයා මෙයා තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ හරිද දැන් දෙන්නේ කවුද හරි right ඒ වගේම x කියන බාණ්ඩයෙන් a කියන පුද්ගලයා පාවිච්චි කරනවා a කියන පුද්ගලයා x කියන භාණ්ඩයෙන් පාවිච්චි කරනවා OA x එක කියන ප්‍රමාණයක් මෙන්න මේ ටික. එහෙනම් b කියන පුද්ගලයා පාවිච්චි කරනවා x එකකින් x එක x කියන මෙන්න මේ ලොකු ප්‍රමාණය. මේක කවුද a මේක කවුද b. ඔන්න ඔහොම තමයි මේ t ලක්ෂයේදී මේ භාණ්ඩ දෙක පරිභෝජනය කරා. පැහැදිලිද? පැහැදිලි. දැන් අපි කියන්නේ ඊට වඩා මේ කියන ලක්ෂයට වඩා එක්කයිකුගේ හෝ අවම වශයෙන් උපයෝගීතාවය වැඩි වෙනවා මේ ගිවිසුම් වක්‍රය මතට ගමන් කිරීම තුලින්. කොහොමද ගමන් කරන්නේ මේ දෙන්න? එක්කෝ y වෙනුවට x ආදේශ කරනවා එක්කෝ x වෙනුවට y ආදේශ කරනවා. මේ ගෙදර ඉන්න ගමන් කරලා බලන්න පුළුවන් පොඩි දෙයක්. අපි හිතමු y වෙනුවට x ආදේශ කරනවා කියලා. right. අපි y වෙනුවට x ආදේශ කරනවා. ඔන්න එහෙනම් y වලින් අඩු කරනවා කියන්නේ මේක දිගේ යනවා. අනිත් එක දිගේ 30යි කියන්නේ. උඩ වක්‍රයේ දිගේ 30යි.
එහෙනම් මෙයා දිගේ අපි ගමන් කරොත් E කියන රේඛාව මත තියෙන ලක්ෂයට මොකද වෙන්නේ? එතන y එකේ ඉඳලා y දෙක. එහෙනම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් කැප කරා. එහෙම නැත්නම් y අඩු කරා. ඒ අඩු කරපු එක වෙනුවට දැන් මොකද කරන්නේ? x අපි එකතු කරනවා x දෙක. මේ ප්‍රමාණය එකතු කරනවා මෙතනින් අඩු කරනවා. එහෙනම් y වෙනුවට x ආදේශ කරමින් මේ දෙන්න ගනුදෙනු උවමාරුව සිද්ධ කරනවා. ඒ සිද්ධ කරලා එනවා මොකේද e කියන ලක්ෂයට. දැන් e කියන ලක්ෂයට ආවෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? e කියන ලක්ෂයට එනකොට මට කියන්න ඒ ඉන්නේ කීවෙනි උපේක්ෂාවක් මතද? දැන් t ලක්ෂයේදී හිටපු හැටි තමයි මේ තියෙන්නේ. හරිද? t ලක්ෂයේදී හිටපු හැටි මේ තියෙන්නේ. දැන් අපි e ලක්ෂයට ගමන් කරා. y වෙනුවට x ආදේශ කරමින්. කොමාරු කරගන්න. දැන් e ලක්ෂයට එනකොට a ඉන්නේ කීවෙනි උපේක්ෂා වක්‍රය මතද? e ලක්ෂයේදී a ඉන්නේ කීවෙනි උපේක්ෂා වක්‍රය මතද? කීවෙනි උපේක්ෂා වක්‍රය මතද? a ඉන්නේ a ගේ කීවෙනි එක මතද කියලා අහන්න. ඔව්. good. ඒත් ඉන්නේ a පහේමයි. එහෙනම් a ගේ උපේක්ෂා වක්‍රය වෙනස් වෙලා නැහැ කියන්නේ එයාගේ වර්ණ උපයෝගීතාවයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. එහෙම නැත්නම් මේ ගනුදෙනුව නිසා ඒට තමාගේ උපයෝගීතාවය වැඩි වෙලා නැහැ. එහෙනම් ගනුදෙනුවෙන් වැඩක් නැහැ. හැබැයි දැන් මෙතෙන් එනකොට ඉස්සෙල්ලා b හිටියේ b3. දැන් ඉන්නේ b කීයද? e ලක්ෂයේ දැන් b කීයද ඉන්නේ? b4. b4 නේ. b නේ මෙහෙම යන්නේ. එහෙනම් දැන් b4. මොකද වෙලා තියෙන්නේ? b3 හිටපු එක්කෙනා ඊට වඩා වැඩි මට්ටමක් දක්වා උපයෝගීතාවය වැඩි කරගෙන තියෙනවා. එහෙනම් අපි කිව්වේ මේ ඉච්ඡෝ පෙට්ටි සටහනට අනුව මේ ඊවිසුම් වක්‍රයේ මත තමයි ප්‍රශස්තම භාණ්ඩ හුවමාරුව පවතින්නේ. එතනින් පිටත පිහිටන ඕනෑම ලක්ෂයක ඉඳ ප්‍රශස්ත හුවමාරුවක් දක්වන ගිවිසුම් වක්‍රයේ මතට ගමන් කිරීමෙන් මේ පාරිභෝගිකයන් දෙදෙනාගෙන් අඩුම වශයෙන් එක් අයෙක් හෝ තමාගේ උපයෝගීතාවය වඩා වර්ධනය කරගන්න පුළුවන්. ඒ අඩුම වශයෙන් එහෙම නැත්නම් මේ හරිය තියෙන මෙන්න මෙහෙම තියෙන එකට ආවොත් මේ හරියට ආවොත් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතන මෙයා පහේ එක වෙනවා මෙයා දෙකේ එක වෙනවා. එතකොට මොකද උපේක්ෂාවක් දෙකම දෙන්නගෙම වැඩි වෙලා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම ඒක අනිවාර්ය වෙන්නේ නැහැ. මොකද දෙන්නගෙම වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ අවම වශයෙන් එක්කෙනෙක් ගියොත් වැඩි. දෙන්නගෙම වැඩි වෙන්නත් පුළුවන්. right? මෙවැනි ප්‍රශස්ත උවමාරුවක් දැක්වීම සඳහා ප්‍රායෝගිකව මේ උපේක්ෂාවක් වේ යොදා ගන්න. ඒක භාවිතයක්. right? මතක තියාගන්න මේකත් ලියන්න මේක නෙමෙයි භාවිතයන් ලියන්න ඇවිල්ලා තිබ්බා. ඒකින්ද ඔය භාවිතයේ මොකක්ද කියලාවත් මතක තියාගන්න. මේවා තමාරු දේවල් නෙමෙයි පොඩි දෙයක් කරේ. දැන් අර තේරෙන්නේ මං තේරුණාද නැද්ද කියලාවත් අහන්න නැති තැනට ඇවිල්ලා නේ. ඔව් ඒක ඔයාලා විභාගෙට අපි පහින් පහින් තියෙනකොට කොහොමද අනේ මම මොකද කරන්නේ? අනිත් විෂයන් නම් මන්ද මට නම් ඉතින් ගොඩක් තියෙනවා කරන්න. right. ඔයාලා දැන් මේක ඉගෙනගෙන යනවා ප්‍රතිපත්ති සම්පාදකයෙක් ඇටියෙ. planning exam එක පාස් වෙලා ප්‍රතිපත්ති සම්පාදකයෙක් ඇටියෙ ගියාම මේ ඉගෙන ගත්ත දේවල් කොහොමද අපි යොදාගන්නේ? ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට ගියන් පස්සේ ඔයාලට කියනවා ඔයාලගේ අපිට ලංකාවේ ඉන්න අඩු ආදායම් පවුල් වල ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා සුදුසු ප්‍රතිපත්තියක් සකස් කරන්න. එතකොට පහුගිය දත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් අඩු ආදායම් ලාභීන්ගේ ආදායම් මට්ටම නෙමෙයි ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කරන්න. ඒකෙන්දී අපි ප්‍රතිපත්ති දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් තමයි ආහාර සහනාධාරයක්. ආහාර සහනාධාරයක්.
දෙවෙනි එක තමයි ඔවුන්ගේ ආදායම වැඩි කිරීම. දැන් ගත්තොත් සමෘද්ධි ධන සවිය ඔය වාගේ ඒවා. මේවා තමයි ආහාර මුද්දර. ඒවා ප්‍රායෝගිකව වෙදෙනවා. ආහාර මුද්දරයක් වගේ එකක් දීලා දීම එක ප්‍රතිපත්තියක්. අනිත් එක තමයි ආදායම වැඩි කරනවා. සමෘද්ධි වගේ එකක් දී. මේවා අපි යොදා ගන්න දේවල්. එතකොට මෙහෙම එකක් යොදා ගන්නකොට මේ උපේක්ෂාවක් පාවිච්චි කළා වලට පුළුවන් කෝකද වඩා වාසිදායක කෝකද පාරිභෝගිකයාගේ සුබ සාධනීය වැඩි වෙන්නේ කෝකෙන්ද වැඩිපුර රජයට වැඩි වියදමක් නොයා සුබ සාධනීය වැඩි කරන්න පුළුවන් කෝකෙද කියලා පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මෙහෙම එකක්. මෙතෙන්දිත් අපි x1 x2 කියලා භාණ්ඩ දෙකක් විතරක් ගන්නවා. මේකේ මම දීලා තියෙනවා. හරිද? x1 x2 කියලා විතරක් ගත්තොත් උපසටහන් ඔයාලට මම ඇඳලා දීලා ඇති ඒක බලන්න මේකේ පොඩි අඩුපාඩු වෙන්නත් පුළුවන්. අඳිනකොට x2 මේකේ තියෙන එක මම අඳින්නම්. x2 මෙහෙ නෙවිලා තියෙන්නේ. x1 පාඩ 2යි x1 x2 කියලා x2 කියලා කියන්නේ සියලුම භාණ්ඩ කියලා ගමු. සියලුම භාණ්ඩ x1 කියලා කියන්නේ ආහාර ද්‍රව්‍ය. ආහාර ද්‍රව්‍ය. ඒක වැඩි කරලා තමයි අපි ජීවන තත්ත්වය නගා සිටවන්න යන්නේ ආහාර ද්‍රව්‍ය. කියන්නේ මේ කතා කරන ආහාර සානාධාරයක් දීම ආදායම වැඩි. එහෙනම් සියලු භාණ්ඩ x2කින් කියවෙන්නේ x2 එක ඒකකයක් රුපියල් 1යි කියලා හිතමු. x2 ඕනෑම එක ගත්තොත් රුපියලයි. ඒ කියලා කියන්නේ x2 කියන අක්ෂයෙන් කියවෙන්නේ ඇත්තටම ආදායම. ඇයි? භාණ්ඩ ඒකක ප්‍රමාණය වැඩි කිරීම මිල කියලා කියන්නේ ආදායම. පොඩ්ඩක් දැන් මොලෙන් අහගන්න පුතේ මේවා මේ අර ගිරවදානවා වගේ පාඩම් නෙමෙයිනේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. අපි දැන් ඒ තැනට යන්න හරි. right. එතකොට අපිට මතකයි පාරිභෝගිකයා මෙන්න මෙහෙම B කියන අයවැය සංරෝධකයට යටත්ව U1 කියන උපේක්ෂා වක්‍රයේදී මෙන්න මේ ලක්ෂයේදී සමතුලිතයට පත් වෙලා ඉන්නේ. පාරිභෝගිකයා වෙළඳපොලේ සමතුලිතයට පත් වෙලා ඉන්නවා ওই ලක්ෂයේදී Kx1 අපි කියගම මේක අකුරු අඩුයි අර ඒක ගණන් ගන්න එපා රූපසටහන ඒක අකුරක් අඩුයි වගේ මට. E1 කියන ලක්ෂය. right? එතකොට පළවෙනි ප්‍රතිපත්තිය තමයි ආහාර සලාකයක්. එහෙම නැත්නම් ආහාර සහනාධාරයක් දෙන්න. දැන් ඔයාලා මට කියන්න ආහාර සලාකයක් ආහාර මුද්දර ක්‍රමය මතකද දන්නේ? ඔයාලට සම්පකාරට ගිහිල්ලා ගන්න ආහාර මුද්‍රයක් දෙනවා. එතකොට ඒකේදී ඒක දීපුවාම ගන්න පුළුවන් සාමාන්‍ය වෙළඳපොලේ භාණ්ඩවල මිලට වඩා භාගයක් අඩුවෙන්. එහෙම නැත්නම් 3න් එකක් අඩුවෙන් ආදි වශයෙන්. හරිද? එහෙනම් දැන් මෙතන මේ තියෙන සම්පකාරේ තේරෙන්න තියෙන කරන්නත් බෑ වෙකින් නොකරත් බෑ. මට තේරෙන්නේ නැත්නම් ඒකයි. හරි. ඔයා ගිහිල්ලා සම්පකාරෙට මෙහෙම බඩු ගන්නවා කූපන් එක දීලා. දැන් කූපන් එක දීලා බඩු ගන්නකොට මෙහෙ තියෙනවා පරිප්පු කිලෝ එක රුපියල් 100යි සීනි රුපියල් 150යි ඔය ආදි වශයෙන් තියෙනවා. සාමාන්‍ය ගාන ඒ ගාන. දැන් මේ කූපන් එක දීලා බඩු ගන්නකොට එයාට හම්බ වෙන්නේ මේ ගානට වඩා භාගයක් අඩුයි. හරිද? දැන් අපි හිතමු මේකේ තියෙන ආහාර ද්‍රව්‍ය මේ x එක කියන්නේ ආහාර ද්‍රව්‍ය මේ ආහාර ද්‍රව්‍ය ටික තමයි මේකේ තියෙන්නේ. අපි එකකින් එකක් හිතමු පරිප්පු කියලා. x එක කියන්නේ පරිප්පු. දැන් මෙයා මේ කූපන් එක දීලා ගන්නකොට පරිප්පු ගන්න පුළුවන් රුපියල් 50ට. ඒ කියලා කියන්නේ ආහාර මුද්දරයක්
දීලා ආහාර සලාකයක් ආහාර සහනාධාරයක් දෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් මොකද්ද? භාණ්ඩයේ මිල වාගකින් අඩු වුණා හා සමාන. පැහැදිලිද මං කියන එක? එතකොට එයා ඒ ගන්න භාණ්ඩයේ මිල භාගකින් අඩු වුණා හා සමානයි ආහාර සලාක මුද්දරයක් දුන්නා කියන එක. පැහැදිලිද මං කියන එක? කියන්න පුතේ කාට හරි පැහැදිලිද ඒක? නැත්තම් පැහැදිලි වැඩි යකෝ ඔච්චර හිමින් කරන එක වැඩි කියලාද? එහෙමද කියන්නේ? පැහැදිලිද? මේවා ඕනෑ වෙනවා බොහෝ විට ඒකයි. පැහැදිලිද කට්ටිය අපැහැදිලි නැද්ද මන් දන්නේ කවුරුවක්වත්. දැන් ඒවා අහන්න නම් උඹට කරගෙන ඵලයන් එහෙම හරි. රයිට්. එහෙනම් ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වෙනවා. මිල අඩු වෙනකොට අයවැය රේඛාව මොකද වෙන්නේ? දකුණට දෝලණය. ඔන්න ඒ ඊ ආදී වශයෙන් දකුණට දෝලණය. දෝලණය වෙලා මේ විදිහට අඳින්න නැත්තම් ඒක ඊට පස්සේ දෝලණය වෙලා දැන් u2 කියන උපේක්ෂා වක්‍රය මතට ගමන් කරලා දැන් එයා සමතුලිත වෙනවා මෙන්න මෙතන. දැන් මොකද උනේ? පාරිභෝගිකයා u2 උපේක්ෂා වක්‍රය මතට ගියා. එයාගේ සුබ සාධනය වැඩි වුණා. ඒ වැඩි වෙනකොට ඉස්සෙල්ලා පාවිච්චි කරේ කොච්චරක්ද? x11 කියන බාහන ප්‍රමාණයක් එහෙම නැත්නම් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක්. දැන් x12 දක්වා මේ ප්‍රමාණයෙන් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය වැඩි වෙලා. ඒ කියන්නේ සුබ සාධනය වැඩි වෙලා මේ කට්ටිය. එහෙම නැත්නම් දුගී ජනතාව. එහෙමනම් දැන් කොච්චර ප්‍රමාණයක වියදමක් දරනවද? කොච්චර ප්‍රමාණයක වියදමක් දරනවද? කොච්චර ප්‍රමාණයක වියදමක් දරනවද? මෙන්න මෙච්චර ප්‍රමාණයක් ආදායම තිබ්බා. දැන් ආදායම මේ AL ප්‍රමාණයක් කැප කරලා එයාට ආදායම පවතිනවා OL ප්‍රමාණය අතිරික්තව. හැබැයි කැප කරලා තියෙනවා මෙන්න මේ ටික කැප කරලා තමයි එයා මේ මෙච්චර ප්‍රමාණයක් ලබා ගන්න. හරි? ඊට පස්සේ දැන් එහෙ ලොකු දෙයක් හිතන්න යන්න එපා මේක. ඊට පස්සේ කරන්නේ දෙවනි ප්‍රතිපත්තිය ආදායම වැඩි කිරීම කියලා කියන්නේ අයවැය රේඛාව තිබිච්ච තත්ත්වයේ ඉඳන් සමාන්තරව දකුණට විතැන් කරලා ගෙනියනවා u2 උපේක්ෂාවක් වේ මත. ඇයි සමුද්‍රයෙන් වයි කරන්නේ සල්ලි අතට දෙන එකනේ. සල්ලි අතට දීපුවාම වෙන්නේ වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. එහෙනම් එතකොට වෙන්නේ මේක සමාන්තරව මේක දැන් සමාන්තර නැතුව කපාන ගියා නෙමෙයි. හරි? එතකොට මේ හරියින් කියලා අපි හිතමු. හරි? දැන් මොකද වෙන්නේ? දැන් x 1 1 1 කියලා මෙතන ගමුකෝ. හැබැයි ඒ ප්‍රතිපත්තිය යටතේ ඉස්සෙල්ලට වඩා අඩුවෙන් තමයි ආහාර පරිභෝජනය වැඩි වෙන්නේ. හරිද? එහෙනම් සමෘද්ධිය වගේ ආදායම් දීපුවාම වෙන්නේ වැඩිපුර ඊට වඩා අඩුවෙන් වැඩියෙන් තමයි ආහාර සලාකයක් දීපුවාම ජනතාවගේ සුබ සාධනය වැඩි වෙයි. දැන් ප්‍රශ්නය තියෙන්නේ දැන් මෙහෙම ඔයාලා මේ පහුගිය කාල ශ්‍රේණි දත්ත එකතු කරලා මේ සටහන් ගහලා බලපුවාම ඔහොම ආපුවාම දැන් ඔයාලට හිතන්න වෙනවා ඊට පස්සේ ප්‍රතිපත්ති සම්පාදනය කරන හැටියට මේ කියන ආහාර සහනාධාරය දුන්නොත් මේ දක්වා එනවා. හැබැයි ආදායම වැඩි කරොත් එන්නේ මේ දක්වා. අනිත් පැත්තෙන් මේ දක්වා ගමන් කරන්න නම් රජයට දරන්න වෙනවා දෙවෙනි ගාමෙන් මෙතන. මෙන්න මෙච්චර ප්‍රමාණයක වියදමක් මේ සුබ සාධනය සඳහා. නමුත් සමෘද්ධිය විතරක් දුන්නොත් එහෙම මෙයාට දරන්න වෙන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක පිරිවැය. රජයට දරන්න. ඒක මේ පිරිවැය ඊට වඩා වැඩි. එහෙනම් මේකේ ප්‍රතිඵලය වැඩි වියදම වැඩි.
මේකේ ප්‍රතිඵලය අඩුයි වියදම අඩුයි. අනිත් පැත්තෙන් මේකේ වියදම අඩු වුණාට මිනිස්සුන්ට සල්ලි දෙන්නේ මේ දෙවෙනි ප්‍රතිපත්තියෙන්. සල්ලි දීපුවාම ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඔයාලා සාර්වාර්ථක විදිහට ගියාම දන්නවා ඉල්ලුමෙන් ඇතුළු උද්දමනය කියලා එකක් වෙනවා. එහෙනම් ඉල්ලුම වැඩි වෙච්චාම මිනිස්සු බාහන සේවා සඳහා කරන ඉල්ලුම වැඩි වෙච්චාම වෙන්නේ මිල මට්ටම් වැඩි වෙනවා. right? එතකොට එහෙනම් ඒකේ සුබ සාධනය අඩුයි. ඒ පැත්ත බලපුවාම සියලු පාරිභෝගිකයන්ට මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් නිෂ්පාදකයෙක් පැත්තෙන් බැලුවොත් මේ කාලේ වෙනකොට නුවරඑළිය පැත්තේ ගෝවා අල ගොවීන් වහබොන තත්ත්වයට පත් වෙලා නම් අතිරික්තයක් තියෙනවා නම් නිෂ්පාදනවල මේ අතිරික්තයට විසඳුමක් හැටියට මේ ඔයාලට පළවෙනි ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. එතකොට වාගේ මිල අඩුවට අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට මේ සහන ආධාරය දුන්නොත් එතන වෙළඳපොලේ ඉන්න අනිත් අයගේ මිල වැඩි වෙන්නේ නැහැ. ඇයි? මේ පුද්ගලයන්ට විතරයි රුපියල් 50ට දෙන්නේ. අනිත් අයට 100යි. ඒක හින්දා ඒ කට්ටියට අනිත් පාරිභෝගිකයන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අර ඒ විකුණ ගන්න බැරුව අහක දාන්න තියෙන ගොවි නිෂ්පාදන ටික මේ හරහා අලෙවි කර ගන්නත් පුළුවන්. ඒ පළවෙනි ක්‍රමය. එතකොට හැබැයි රජයේ වියදම ටිකක් වැඩි. නමුත් නිෂ්පාදකයාට එතන වාසියක් තියෙනවා. මේ හැම පැත්තම බලලා තමයි ඔයාලා මේ සංඛ්‍යා සටහන් දාලා මේ ප්‍රස්තාරේ ආව පමණින්ම තීරණය ගන්න නරකයි. එතකොට එහෙමනම් මේ දෙකම ගන්න පුළුවන් ඒ එදාට පවතින තත්ත්වය අනුව. ඒ සියලු දේවල් අපිට ප්‍රායෝගිකව උපේක්ෂා වක්‍ර විග්‍රහය යටතේ කතා කරන්න පුළුවන්. මේ වක්‍රයන්ට ගන්න data ඔයාලා එකතු කරගෙන තියෙන්න ඕන පහුගිය කාල ශ්‍රේණි දත්ත වලින්. ඒවා දැන් නම් softwares තියෙනවා. ඒවට දාලා විශ්ලේෂණය කරලා කියන්න පුළුවන් මොන ප්‍රතිපත්තියද අපි මේ වෙලාවේ ගන්න ඕන. සමාන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කාලෙ වෙනකොට ඒ ප්‍රතිපත්තිය අතාත්වික වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රතිපත්තිය තමයි හරියන්නේ වෙන්න පුළුවන්. එහෙම හින්දා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාල පරාසය ඉතා විශාල කරගත යුතු නෑ. එහෙම කර ගැනීමෙන් අපි හිතනවා ප්‍රතිඵලය ඇති නොවී තියෙන්න පුළුවන්. right? අපි ඔය කීපයක් ගැන කතා කරේ. මම තව එකක් හරි දෙකක් හරි දීලත් ඇති ඔයාලට. ඇයි OT ගෙවන්න ඕනේ අපි කියන ඒවා එහෙම පොඩ්ඩක් ඒවත් බලා ගන්න. මෙතන ඉහාට තව කරන්න වෙලා නැහැ. ඒ පාඩම ඉවරයි. අපි ඊයේ ඒ ටික බලමු. මේ ඒකත් අද කොහොම හරි ඉවර කරන්න තමයි වෙන්නේ මේ යන විදිහට නම්. තව දවස් 8ක් විතර පුළුවන් තරම් කරමු පුතේ. මට ඉතින් එහාට කරන්න දෙන්න බලමු. නිෂ්පාදන න්‍යාය සහ පිරිවැය න්‍යාය කියන එක. ඒක හම්බුණා නේද ඔයාලට ඔක්කොම? මම ඒවපු ප්‍රශ්න වලට උත්තර ලියන්න විශේෂයෙන් විභාගෙට ආපු ප්‍රශ්න වලට දැන් උත්තර ලියන්න කාලේ හරි මේ කියන විදිහට දැන් තාමත් මලං වෙලා විභාගයක්. මම දන්නෙත් නෑ ඔයාලා දන්නෙත් නැතුව. කොහොම හරි දැන් දන්නවනේ. ඉතින් දැන් නිෂ්පාදන න්‍යාය සහ පිරිවැය න්‍යාය. නිෂ්පාදන හා පිරිවැය න්‍යාය. නිෂ්පාදන හා මේවා ලේසි. පිරිවැය තාක්කත් අමාරු නෑ. මේවා හැබැයි කරලා තියෙනවා. උපේක්ෂා වක්‍ර වගේ සමහර ඒ ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය අපි කරන්නේ නැහැ. ඒකට මම නෝට් එකක් කියවලා ඇති. ඕනනම් පොඩ්ඩක් බලා ගන්න. මේ ප්‍රශ්න ඇවිල්ලත් නැහැ. දැන් හරියටම විභාගෙට එන ටිකම බේස් කරගෙන අපිට කරන්න තමයි වෙලා තියෙන්නේ. ඉතින් එහාට තව දුරටත් ඉගෙන ගන්න ඕන කියන මතේ ඉඳන් කරන්න කල් මදි මේ කොවිඩ් එක්ක. ඉතින් පොඩි පොඩි කැපවීම් කරන්න වෙනවා. ආර්ථික විද්‍යාවේ තියෙන කැපවීම් කරනවානේ ඒක වගේ. right? එහෙනම් නිෂ්පාදන සහ පිරිවැය න්‍යාය. අපි නිෂ්පාදනය ගැන කතා කරමු. මේවා A level වලට අහු වෙලා තියෙනවා. ඉතාමත්ම ලේසියවා. නිෂ්පාදනය කියන්නේ මොකක්ද? නිෂ්පාදනයක් කියලා කියන්නේ අමුද්‍රව්‍ය, භූමිය, ශ්‍රමය, ව්‍යවසාය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක යොදාගෙන කිසියම් මේ තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය යොදාගෙන නිමැවුම් භාණ්ඩයක් වගේ. අපි හිතමු මේ ටික යොදාගෙන කමිසයක් හදනවා. මේ ටික යොදාගෙන කිව්වේ කොහේ හරි කර්මාන්තශාලාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට අර මහන මැෂින් ක්‍රියාත්මක කරන්න සුපර්වයිසර්ස් ආදී වශයෙන් ශ්‍රමයේ තියෙන්න ඕනේ. ව්‍යවසායකයෙක් ඉන්න ඕනේ මේක සංවිධානය කරගන්න ප්‍රාග්ධනයේ තියෙන්න ඕනේ. ওই ටික එකතු වුණාන් පස්සේ කර්මාන්තශාලාවක් නිමි ඇඳුම් කර්මාන්තශාලාවක් දාලා ඒකේ නිෂ්පාදනය කරනවා කමිස.
දැන් මේක මොකද්ද? මේක නිෂ්පාදනය. හරිද? අමුද්‍රව්‍ය තියෙනවා නිෂ්පාදනය තියෙනවා. එහෙනම් මෙන්න මේ නිෂ්පාදන භාණ්ඩය හෝ සේවාව. මේ අමුද්‍රව්‍ය නිමැවුම එහෙම නැත්නම් නිෂ්පාදන භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි නිෂ්පාදනය කියලා කියන්නේ කෙටියෙන්. එන අමුද්‍රව්‍ය නිමැවුමක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය. පැහැදිලිද? එච්චර තමයි නිෂ්පාදනය කියන එකට අපි කියන්නේ. එතකොට මට කියන්න පාරිභෝගිකයා හොඳටම අහගෙන ඉන්න නිෂ්පාදකයා පාරිභෝගිකයා දැන් කලවමී කරන්නේ දෙන්නම දැන් පාරිභෝගිකයා කරලා ඉවරයිනේ. පාරිභෝගිකයාගේ පරමාර්ථය මොකද්ද කියන්න පුළුවන්ද කාට හරි? පාරිභෝගිකයාගේ පරමාර්ථය මොකද්ද? පාරිභෝගිකයා ඔයාලා පාරිභෝගිකයෙක් හැටියට ඔයාගේ පරමාර්ථය මොකද්ද? පාරිභෝගිකයාගේ පරමාර්ථය වේගය වැඩි. වේගය දැන් පුතේ වේගය නම් අඩු කරන්න බෑ මං කිව්වනේ දැන්. මොකද්ද ආයෙ චුට්ටක් කියලා දෙන්න කියන්නේ? ඒක මං දැන් දැක්කේ දැන් මකලත් ඉවරයිනේ. ඒක මං ආයෙ කියලා දෙන්නම්. දැන් නැතත් දෙන්නලා වකර දැන් මේ පාඩම පටන් ගන්න තියෙන්නේ. ඔව් පාරිභෝගිකයාගේ පරමාර්ථය වෙන්නේ මොකද්ද? මොකක්ද ලියලා තිබුණා? අඩු බලමු. මොකද්ද? මොකද තරුපතිය මට කියව ගන්න බෑනේ. අඩු මිලට භාණ්ඩ ලබා ගැනීම. වැඩි තෘප්තියක් එන්න තු ලියනවා නේද? හරි. එයාගේ පාරිභෝගිකයාගේ පරමාර්ථය දැන් ඉතින් තෘප්තිය වැඩක් නැහැ දැන් වචනේ කියන්න ඕනේ. උපයෝගීතාවය උපරිම කිරීම. තෘප්තිය තමයි. නමුත් අපි දැන් වචනේ ඉගෙනගෙන තියෙනවා. යුටිලිටි එක. උපයෝගීතාවය උපරිම කිරීම. එහෙනම් නිෂ්පාදකයා මේ පරමාර්ථය මොකක්ද? නිෂ්පාදකයාගේ පරමාර්ථය මොකක්ද? අපි කතා කරන්නේ අද යා. මේ නිෂ්පාදනයේදී නිෂ්පාදකයාගේ පරමාර්ථය මොකක්ද? ලාභ උපරිම කිරීම. ලාභය තමයි පරමාර්ථය හැබැයි උපරිම කිරීම. මොනවා හරි ලාභයක් ලබන එක නෙමෙයිනේ. පරමාර්ථය වෙන්නේ ලාභ උපරිම කිරීම. ලාභ උපරිම. දැන් මෙන්න මේක තමයි. දැන් ඉල්ලුම සැපයුම තෝකද උනේ. දෙපැත්තට අදින දෙන්න අපිට සමතුලිත කරන්න වෙනවා. right? හොඳයි ඔක්කොමලා කියනවා. එහෙනම් දැන් නිෂ්පාදකයා ගත්තාම ලාභ උපරිම කිරීම තමයි පරමාර්ථය. තව පරමාර්ථ තියෙන්න පුළුවන්. නිෂ්පාදකයෙක් හැටියට ඔයා දැන් නිෂ්පාදකයෙක්. දැන් පාරිභෝගිකයෙක් නෙමෙයි. දැන් නිෂ්පාදකයෙක් නම් ඔයාට තියෙන්න පුළුවන් තව පරමාර්ථ. ලාභ උපරිම කිරීම එක පරමාර්ථයක්. තව මොනවද තියෙන්න පුළුවන්? පරමාර්ථ. නිකන් ඔය ඉන්න ගමන් කියන්න බොරු හරි කමන්නේ. හරි. වෙළඳපොලේ රැඳී සිටීම. හරි ඒව හරි. ඒක තමයි මම මොනවා හරි කියන්නේ. ඊට පස්සේ කීර්ති නාමය පවත්වාගෙන යෑම. වෙළඳපොලේ රැඳී සිටීම. තව ඕන විකුණුම් උපරිම කිරීම. සමහර අය එහෙමත් තියෙනවනේ නේද? සුබ සාධන භාණ්ඩයක් එහෙම නේද? හරි. ඒ වගේ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. නමුත් අපි දැන් මෙතන ඉඳන් කතා කරන්නේ ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන නිෂ්පාදකයෙක් ගැන විතරයි. හරිද?
එහෙනම් අපි මෙතන ඉඳන් කතා කරන්නේ ලාභ උපරිම කරගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන කෙනෙක් ගැන විතරයි. අනිත් අරමුණු තිබ්බට අපි ඒවට යන්නේ නැහැ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය අපි කිව්වා. දැන් මම මෙතන කියලා තියෙනවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය. බලන්නකෝ යෙදවුම් තියෙනවා. හරි. බලන්න මේවා ඉතින් මම ආයෙ ලියන්නේ යෙදවුම් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාවලිය තියෙනවා. ඊට පස්සේ නිමැවුම තියෙනවා. හරි. නිමැවුම. මොනවාද ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය? රෙදි නූල් බෙත්තම් නෙමෙයි ඈ. බොත්තම්. රෙදි නූල් බොත්තම් ආදී. right? එතකොට පරිවර්තන ක්‍රියාවලිය මොකක්ද? පරිවර්තන ක්‍රියාවලිය. රෙදි කැපීම, මැසීම, බොත්තම් ඇල්ලීම ඔය ආදී දේවල් තමයි කරන්නේ. අවසානයේ එන්නේ නිමැවුම කමිටයක්. ඔකනේ නිෂ්පාදන ක්‍රියාවලියක දිවෙන්නේ. මේක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ. මේ තියෙන්නේ අමුද්‍රව්‍ය, මේ තියෙන්නේ අවසාන නිමැවුම් භාණ්ඩය. ඒ අමුද්‍රව්‍ය නිමැවුමක් බවට පත් කිරීමේ මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් ඊට පස්සේ ප්‍රශ්නේනේ මෙන්න මේ අමුද්‍රව්‍ය අපි මේ යොදන අමුද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් ස්ථාවර යෙදවුම්. මේවා හරි ලේසිය. අනික විචල්්‍ය යෙදවුම්. මේවා හැමෝම ඉගෙනගෙන තියෙනවා. ස්ථාවර ඒවට එන්නේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ආදී වශයෙන් එනවා. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර පාගිව්වා. මෙතන විචල්්‍ය සාධක වලට එන්නේ මොනවද විචල්්‍ය සාධක? ශ්‍රමය. තා මොනවද විචල්්‍ය සාධක කියන්න බලන්න ශ්‍රමය. මේක තියෙනවා. මේවලම් පාගිව. දැන් ස්ථාවර සාධක කියන්නේ මොකද්ද? විචල්්‍ය සාධක කියන්නේ මොකද්ද? ස්ථාවර සාධක කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය. අපි හිතමු සපත්තු හදනවා. අන්න සපත්තු. පොළපත් සපත්තු කියලා හිතන්නකෝ. ඒක සපත්තුව. සපත්තු වලින් දෙලා නැහැ. ඔන්න සපත්තු හදනවා. දැන් සපත්තු 1යි 2යි 3යි 4යි. මොකද වෙන්නේ? සපත්තු නිපදවන ඒකක ප්‍රමාණය අපි වැඩි කරනවා. හැබැයි දැන් ගොඩනැගිල්ල සපත්තු එක ගානේ වැඩි කරන්න ගොඩනැගිල්ල ප්‍රමාණය වැඩි කරනවද? නෑ. ඒක වැඩි කරන තරක් එනවා ඒවා පස්සේ කතා කරමු. එහෙනම් නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කිරීම මත වෙනස් නොවන සාධක අපි කියනවා ස්ථාවර යෙදවුම්. මොකද්ද? නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනකොට මේ කෙටි කාලේ දිග් කාලේ වෙනම තියෙන එකක් පස්සේ කතා කරමු. වෙනස් නොවන සාධක ටික අපි කියනවා ස්ථාවර සාධක. විචල්්‍ය සාධක. දැන් සපත්තු මෙහෙම හදාන යනවා. 2 4 6 8 10. හරි? දැන් 10ක් විතර ඉඳලා 100ක් හදනවා. ඔහොම වැඩි කරගෙන යනකොට අපි හිතමු 4ක් හදනකොට එක්කෙනයි හිටියේ ඒක කිව්වා. දැන් 6කත් පුළුවන් කියමුකෝ එක්කෙනෙක්ගෙන්. හැබැයි දැන් 8 විතර වෙනකොට එක්කෙනෙක්ගෙන් බෑ. එහෙනම් වෙනස් කරන්න වෙනවා. මොකද දෙන්නෙක් ගන්න වෙනවා. එහෙනම් නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනවත් සමග වෙනස් වන විචල්්‍ය දල වශයෙන් අපි කියන්නේ විචල්්‍ය සාධකය කියලා. පැහැදිලිද? උදාහරණයක්. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියේ ඉතිරි නිෂ්පාදන සාධක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. විචල්්‍ය සාධක සහ ස්ථාවර සාධක කියලා. ඒ වගේ අපි පිළිවෙල ගැනත් කතා කරමු. මේවා නම් මතක තියාගන්න. ප්‍රශ්න පත්‍රම කරන්න දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ නිෂ්පාදන කාලය. නිෂ්පාදන සිට ගැන නැද්ද?
ඊට පස්සේ තියෙනවා right දැන් මේවා අහන ප්‍රශ්න මාර උත්තර ලියනවා නිෂ්පාදන ක්‍රියාවලියේදී කාල දෙකක් තියෙනවා කෙටි කාලය සහ දිගු කාලය කියලා. කෙටි කාලය දිගු කාලය. කෙටි කාලය කියන්නේ කොච්චර කාලයකටද කියන්න බලන්න මට පුළුවන් නයි කියන්නේ. කෙටි කාලය කියන්නේ කොච්චර කාලයක්ද? කෙටි කාලය කියන්නේ කොච්චරද කියන්නේ? ඔයාලුන් දැන් මේ සැරේ විභාගෙ ලියන අයත් එහෙමද ලියන්නේ කියලා ඒව අහපුවම ලියලා තියෙනවා. කියන්න බලන්න කෙටි කාලය කියන්නේ කොච්චරද කියලා. කවුරු හරි. හොඳ උත්තර ලියනවා ඒකයි මම ඔය කට්ටිය දන්නවා වගේ හිටියට එතෙන්ද ගියාම ෂෝක් ඒවා ලියලා. කොච්චරද කෙටි කාලය කියන්නේ? එක්කෙනයි කියන්නේ. අනිත් අය කියන්නේ තරහින් වගේ ඉන්නේ නිකන්. වර්ෂයකට වඩා අඩු කාලය. ඒ වර්ෂයකට වඩා අඩු කාලය කියපු එක්කෙනා පුතේ ආර්ථික විද්‍යාව කරලා තියෙනවද? ඒ කියන්න මට පොඩ්ඩක්. නම කියන්නේ මම එහෙම වර්ෂයකට වඩා මාස 12ට අඩු. ඔය ඒ අවුරුද්දට අඩු. කරපු එක්කෙනේ නේද? කෙටි කාලීන right. අද ටෙක්නොලොජි එක මත අඳා පවතින හරියට ටෙක්නොලොජි ඒ කොහේ ප්‍රයිවට් ටියුෂන් ගියා ටෙක්නොලොජි එක ඒ ඔය කතා කරන්නේ අර තාස් වලට ගියාම හොඳයි ඒක කියන එක මේ අපි ඒ යාර සමහර උරු ගන්නනවා මේ කොමනක් නැහැ මේක ඉතා දිගු කාලය කියලා කිව්තු ගන්නවා ඉතා දිගු කාලය ඔතෙන් තමයි ඔය ටෙක්නොලොජි ප්‍රශ්නේ ඉන්නේ එච්චර දුර තව ඉස්සරහට ගියාම ඉගෙන ගන්න ඔයාලා මේ ගොඩක් ඒවා ඉගෙනගෙන තියෙන හොඳයි එහෙම ඒවත් අපි කතා කරන ඒවයි වුණාට විවාදාත්මකයි තාම නිශ්චිත නැහැ අපි මේ කෙටි කාලේ ඒක තමයි ඔයාලා ලියන උත්තරේ වැරදි කොමලා නෙමෙයි තමාරයි ඒක තමයි විභාගෙට දීලා එවන්නේ අපු පහක ප්‍රශ්නෙක දීලා තිබ්බා මේ කෙටි කාලේ කෙටි කාලය කියලා කියන්නේ අපි එදි වේගෙන් යන්නත් බෑ මට තේරෙන්නේ නැහැ වේගෙන් යන්නත් උන ඉරි හින්දා බොන්නත් උන උණු හින්දා බොන්නත් බෑ අති පහක් විතර තියෙන කරන්නත් ඕන සමහර අය තේරෙන්නේ නැති හින්දා වේගෙන් කරන්නත් කමක් නැහැ ඒක කරමු කොහොම හරි මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්න අපි පුරුදු වුණා නම් හරියන්නේ නේද අපි ගමු කමිසේ හදන එකම දැන් තියෙනවා නිෂ්පාදන සාධක අර නිෂ්පාදන සාධක කෙටි නිෂ්පාදන සාධක තිබ්බා ස්ථාවර සාධක plus විචල්්‍ය සාධක හරිද මේ තිබ්බේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර කියන ඒවානේ මේ තිබ්බේ අපි ශ්‍රමය කියලා හිතමු ශ්‍රමය මේවලා යන්ත්‍ර සූත්‍ර නෙමෙයි මේවලා කියන්නේ ඊට වඩා පොඩි හරි දැන් කෙටි කාලය කියලා කියන්නේ දැන් ගොඩනැගිල්ල තියෙනවා දැන් මේ ගොඩනැගිල්ල මේ ඔයාලා දැකලත් නැන්නේ මේ ගොඩනැගිල්ල තියෙනවා මේකේ සපත්තු කම්හලක් දැම්මොත් සපත්තු අපි හිතමු සපත්තු කම්හලක් දාලා පළවෙනි දවසේ 1000යි ඔය ආදි වශයෙන් දෙවෙනි දවසේ 2000යි ඔය ආදි වශයෙන් හදාන ගිහිල්ලා හරි පළවෙනි අවුරුද්දේ 1000යි දෙවෙනි අවුරුද්දේ 1000යි තුන්වෙනි අවුරුද්දේ 3000යි ආදි වශයෙන් හදාන ගිහිල්ලා හතරවෙනි අවුරුද්ද එනකොට මොකද වෙන්නේ මේ බිල්ඩින් එකේ මේ ශාලාවේ දැන් නිෂ්පාදනය වැඩි කරගෙන යනවා මේ ශාලාව තුලම හරි තුන්වෙනි අවුරුද්ද ඉවර වෙනකොට හතරවෙනි අවුරුද්දේදී 4000ක් කරගන්න නම් බිල්ඩින් එක ඉඩමයි දැන් මොකද කරන්නේ තව ශාලාවක් මෙහෙම නැත්තම් මේක ලොකු කරන්න මේක ලොකු කරනවා කියලා කියන්නේ මොකද්ද ගොඩනැගිල්ල වෙනස් කරනවා මොකක්ද ඒ වෙනස් කරන්නේ ස්ථාවර සාධකය කියන එක වෙනස් කරන්න දැන් ස්ථාවර සාධකය වෙනස් කරන්න වෙන්නේ කොතෙන්ද හතරවෙනි අවුරුද්ද
එහෙනම් හතරවෙනි අවුරුද්ද දක්වා මේ සපත්තු නිෂ්පාදනය කරන මේ නිෂ්පාදන කර්මාන්තයේ කෙටි කාලය. ඇයි එහෙම කියන්නේ? මේ ගොඩනැගිලි කියන ස්ථාවර සාධකය වෙනස් නොකරව නිෂ්පාදනය වැඩි කළගත හැකි කාලය අපි කියනවා කෙටි කාලය. ඒක කොච්චරද කියලා කියන්න බෑ. නිෂ්පාදනයට වෙනස්. ඒවා කියලා තිබ්බහම. පැහැදිලිද? එහෙනම් ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ වෙනස් කරමින් නිෂ්පාදනය වැඩි කරගෙන යාමේදී විචල්්‍ය සාධකයේ පමණක් වෙනස් කර නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි කාලය කෙටි කාලය. එහෙම නැත්නම් ස්ථාවර සාධකයේ වෙනස් නොකර නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගත හැකි කාලය කෙටි කාලය. පැහැදිලිද? හැබැයි ඊට පස්සේ හතරවෙනි අවුරුද්දේ මොකද කරන්නේ? බිල්ඩින් එක විශාල කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ගොඩනැගිලි කියන එකක් වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියන දෙකම වෙනස් වෙනවා. ගොඩනැගිල්ල විශාල කරනවා, සේවකයොත් වැඩි කරනවා දෙකම. එහෙනම් ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියන දෙවර්ගයම වෙනස් කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන එකට අපි කියනවා දිගු කාලය. එතනින් එහාට පවත්නා වූ ටෙක්නොලොජි එක එහෙම නැත්නම් මේ තාක්ෂණයත් වෙනස් කරමින් මේ දෙකම වෙනස් වුණාට පස්සේ තාක්ෂණයත් වෙනස් කරනවා. එහෙම වෙනස් කරලා කරන කාලය අපි ඉතාලි කාලය කියලා කියන ඒව ඕනේ නැහැ. හරි? රයිට්. එහෙනම් පැහැදිලිද කෙටි කාලය සහ දිගු කාලය කියන එක? පැහැදිලි ඇති. නිෂ්පාදන ශ්‍රිත මොන ශ්‍රිත වලට එනවා? රයිට්. නිෂ්පාදන ශ්‍රිත. ඔයාලා කරලා ඇති කොබ් ඩග්ලස් කියන නිෂ්පාදන ශ්‍රිතය ඒ ආදි වශයෙන් කරපු කට්ටියත් ඇති. නේද? ඇල්ෆා AK බීටා ඇල්ෆා K බීටා කියන ඒවා ඒවත් කරා දැන් මේ තාලේ නම් කරන්න කාලේ අපි උමනාව ටික කරගෙන දැන් එතකොට අර කෙටි කාලේ දිගු කාලේ උමනාව වෙනවා. ඒකයි මම ඒක වඩා හොඳට පැහැදිලි කරේ. ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නිෂ්පාදන ශ්‍රිත. එහෙනම් නිෂ්පාදන ශ්‍රිත කියලා කියන්නේ නිෂ්පාදනය කිව් ගත්තොත් රඳා පවතිනවා. මොකක් මතද? ශ්‍රිතයක් කියලා කියන්නේ මොකක්ද? අපි ඉගෙනගෙන ඉන්නවා. පරායත්ත විචල්්‍ය සහ ස්වායත්ත විචල්්‍ය. ස්වායත්ත විචල්්‍ය අතර පවතින සම්බන්ධය. එහෙනම් ඒකනේ අපි කිව්වේ ඉල්ලුම රඳා පවතිනවා මිල මත. අනිත් සාධක ස්ථාවරව. ඒ වගේ නිෂ්පාදනයේ රඳා පවතින්නේ මොකක් මත කියලාද හිතෙන්නේ? නිෂ්පාදනයේ රඳා පවතින්නේ මොකක් මත කියලාද ඔයාලට හිතෙන්නේ? අර කියන්න පුළුවන්. නිෂ්පාදනයේ රඳා පවතින්නේ නිෂ්පාදන ප්‍රමාණය රඳා පවතින්නේ මොකක් මතද? කියන්නකෝ නිකාමෝය ගිහිල්ලත් බෑ. යෙදවුම් right. එහෙනම් නිෂ්පාදනයේ රඳා පවතින්නේ යෙදවුම් මත. අපි හිතමු යොදන්නේ ප්‍රාග්ධනය සහ ශ්‍රමය විතරයි කියලා. අනිකුත් ඒවා නැහැ. වෙන අපි දැනට නිකන් උපකල්පනය කරමු. ප්‍රාග්ධනය සහ ශ්‍රමය කියන සාධක දෙක පමණක් යොදාගෙන නිෂ්පාදනය කරනවා. එහෙම වුණොත් අපි නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මෙහෙම. නිෂ්පාදන ප්‍රමාණය රඳා පවතිනවා ශ්‍රමය සහ ප්‍රාග්ධනය මත. දැන් නිෂ්පාදන ශ්‍රිත වර්ගීකරණය කරනවා අපි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිත සහ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිත කියලා. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය අපි දැන් දන්නවා කෙටි කාලයේදී වෙන්නේ විචල්්‍ය සාධකයේ පමණයි වෙනස් වෙන්නේ. ස්ථාවර සාධකයේ නොවෙනස්ව තියාගෙන විචල්්‍ය සාධකයේ පමණක් වැඩි කරමින් නිෂ්පාදනය වැඩි කරන කාලය තමයි අපි කෙටි කාලය කියලා කියන්නේ. එතකොට එහෙමනම් කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ලියන්නේ L වෙනස් වෙනවා. හැබැයි K ස්ථාවරයි. පින්කක් දාන්නේ අපි ස්ථාවරයි කියන්නේ. ඒ සහ අනිකුත් සියලු සාධක. අනිකුත් සියලු සාධක ස්ථාවරයි. අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී
විචල්්‍ය සාධකයේ වෙනස් වීම මත නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වීම අපි කියනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයක් කියලා. මේ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයක හැසිරීම ඊනවන ආන්තික ඵලදා න්‍යායට යටත්. මොන දැන් ආයෙ ඉගෙන ගන්න ඕනේ. හරිද? මේවා ෆන්ක්ෂන් නැති වුණාට මේක දැන් කියන එක ඉගෙන ගන්න. මොකද්ද කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හීනවන ආන්තික ඵලදා න්‍යායට යටත්. හීනවන ආන්තික ඵලදා න්‍යාය. හරිද? හීනවන ආන්තික ඵලදා න්‍යාය අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා මම කතන්දරේ කියනවා මේකේ තියෙන ඉලක්කම පස්සේ අපි ගමු. ඉලක්කම් වලට ඉස්සරලා දැනගෙන ඉන්නේ මේ මොකද්ද කියලා. දැන් මේක මම ප්‍රශ්න අහනවා මේකෙදි. මොකද මේකත් හැමදාම වගේ අහන එකක්. මේ තියෙනවා පර්චස් 10ක්. හරිද? පර්චස් 10ක් තියෙනවා. පර්චස් 10 කියන්නේ මොකක්ද? ස්ථාවර විචල්්‍ය. එහෙම නැත්නම් ස්ථාවර සාධක. පේනවා තව එහාට ලියමු. මෙහාට ගන්න බෑ. හරි. පර්චස් 10 තමයි ස්ථාවර සාධක. ඇයි මේ භූමිය හරි ගොඩ නැගිල්ලක තියෙන කියලා හිතන්නකො. පර්චස් 10. ඊට පස්සේ ශ්‍රමය විචල්්‍ය සාධක. ඊට පස්සේ ඕනේ. දැන් මේක අහගන්නකො. පර්චස් 10ක කුඹුරක් තියෙනවා. හරිද? පර්චස් 10යි ඒක වෙනස් වෙන්නේ නැහැ. පර්චස් 10යි. ඔන්න වෙනස් වෙන්නේ නැහැ ස්ථාවර සාධක. පැහැදිලිද? ස්ථාවර සාධකේ වෙනස් වෙන්නේ නැහැ. කෙටි කාලීන අපි මේ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිත කතා කරන්නේ. කෙටි කාලයේදී ස්ථාවර සාධකේ වෙනස් වෙන්නේ නැහැ උන්. දැන් අර ෆන්ක්ෂන් කරලා ගන්න ඉලක්කම් වලින්. මොකද මේකත් ගණන් හදන්න එන්නේ මේ වගේ වගුවල. දැන් මේ මුදලාලි මේ ගොවි මුදලාලි හරිද? ගොවි ඒ කියන්නේ වගා කරන එක. මේක කුඹුරක් දැන් පර්චස් 10. එක්කෙනෙක් දානවා වැඩට. එක්කෙනෙක් දාපුවාම අපි හිතමු B ඉමෙමු. B බුසලට කිලෝ කීයද කියලා දන්නවද? දැන් බුසල කියන එක දන්නවද දන්නේ නැහැ. බුසල් භාගයේ බුසල දන්නවද අර පෙට්ටියක් වගේ එකකින් මනින්නේ. ඒවා දෙකක් තමයි බුසලක් කියලා කියන්නේ. එකක් කියන්නේ බුසල් භාගයක්. ඒවා ඊළඟට දන්නේ නැහැ නේ. එහෙනම් බුසලට V කිලෝ 22යි හාල් නම් කිලෝ 16යි. බුසලට V නම් කිලෝ 22යි හාල් නම් 16යි සාමාන්‍ය. විභාග වලට සාමාන්‍ය දැනීමට කියනවා. දැන් එක්කෙනෙක් දැම්ම වැඩට. දැන් මේ කොටනවා. දැන් විචල්්‍ය සාධකයේ එකයි. නිෂ්පාදනය අපි හිතමු ලැබෙනවා පර්චස් 10න් V බුසල් හරි කිලෝ හරි මොනවා හරි කවන්නේ 10ක්. හරිද? දැම්ම දෙන්නේ. ඇයි ඉතින් මේ අකාට දැන් උඹට තනියෙන් කරලා බහිටපන් තව දාන්න. මොකක්ද මේ කරන්නේ? ස්ථාවර සාධකයේ තියාගෙන විචල්්‍ය සාධක වැඩි කරනවා. දෙන්නෙත් දාන්න. අම්මට 50. අටගාලා වැඩි වුණා. තව තණ්හාව ගන්නවා. දානවා 3 දෙනෙක්. වැඩට. මොකද වෙන්නේ? 250. හරි? හතරක් දාන්න. දැන් මොකද වෙන්නේ? ඔන්න විචල්්‍ය සාධක වැඩි කර 4ක් 300 වුණා. පහක් දැම්මා පර්චස් 10ට. දැන් පර්චස් දැන් කුඹුරේ වැඩ මේ දාලා පර්චස් 10. 5 දෙනෙක් දැම්මා. 325යි. 6 දෙනෙක් දැම්මා. මොකක් වෙයි? 6 දෙනෙක් දැම්මා. 335යි. හරි? 7ක් දැම්මා. දැන් 7ක් දැම්මා. 335යි. 8ක් දැම්මා. දැන් මොකක් වෙයි?
8ක් දැම්මම මේ පර්චස් 10යි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මූ කොටනවා මුගේ ඔලුවට මූ කොටනවා මුගේ ඔලුවට. ඇයි දැන් උදළු ටික වදිනවා එක එක. දැන් අකාර්යක්ෂමයි වැඩි. ඇයි එක එක දැන් මෙහෙම යනකොට මැරෙන්න ගන්න. නිකන් මං කිව්වේ. ඒ වගේ තමයි වෙන්නේ. දැන් 8ක් දාපුවම මොකද වෙන්නේ? මේක ආයේ 325. හරිද? දැන් මේ ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කරනකොට මුළු නිමැවුම් EP මුළු නිමැවුම් total product එක හැසිරලා තියෙන මොන විදිහටද කියන්න පුළුවන්ද කාට හරි? මොන විදිහටද හැසිරලා තියෙන්නේ? කියන්න පුළුවන්ද? මුළු නිමැවුම කොහොමද වෙලා තියෙන්නේ? මුළු නිමැවුම ඔය හැසිරීම කොහොමද වගේද? අඩු වෙන වේගයකින් වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙනවා. තව කාටද තියෙන උත්තර? මුළු නිමැවුම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? මොකක් වෙනකොටද? ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වෙනස් කරනකොට මුළු නිමැවුම කොහොමද හැසිරෙන්නේ? කිව්වද කවුරු හරි මොනවා හරි? නෑ. හරි එයා විතරයි. කමක් නෑ. මොකද වෙලා තියෙන්නේ? මේක පුතේ හැසිරෙන්නේ මුළු නිමැවුම හැසිරෙන්නේ කෙටි කාලීන නිෂ්පාදන සිද්ධියේ මුළු නිමැවුම හැසිරෙන ඔය ඉලක්කම් ටික බලලා කියන්න පුළුවන්. කමක් නෑ. කොහොමද හැසිරෙන්නේ? මුළු නිමැවුම හැසිරෙන්නේ එන්න මෙහෙම. මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා මේ බෑවුම වැඩි ඊට පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා උඩරින්ම වෙලා අඩු වෙලා යනවා. මම එහෙම වෙන්නේ දීුවේ මේ මගේ ඉතලා ලියන ඉලක්කම් වෙන්නේ නැතේ. දැන් මේ ටිකේ 10 50 250 මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. ඊට පස්සේ 300 325 335 අඩු වෙන වේගයකින් වැඩි වෙලා. හැබැයි මෙතන 350න් පස්සේ 350 මෙතන ආයේ 335 350ම දාමුකෝ. ඊළඟ එකේදී 9 වෙනකොට 345. මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා උඩරින් වෙලා අඩු වෙලා යනවා. එහෙනම් මුළු පළදාව කෙටි කාලීන නිෂ්පාදන සිසියේ හැසිරීම කොහොමද? කොහොමද? මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා උඩරින් වෙලා අඩු වෙලා යනවා. ඒක ඔයාලගේ ඔය ප්‍රසන්ටේෂන් එකේ හරි ටියුට් එකේ හරි ඇති හීනවන ආංගික පළදානියාම සංඛ්‍යාත්මකව දැක්වීම කියලා. බලන්නකෝ ඒකේ තියෙනවා මුලින් තියෙන ශ්‍රම ඒකක ගණන ස්ථාවර යෙදවුම් ගණන ප්‍රාග්ධනයේ 20යි 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 තියෙන්නේ. මුළු පළදාව බලන්න ඒකේ හැසිරීම ඔය තියෙන්නේ. ඒක එහා පැත්තෙන් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ආන්තික පළදාව. ආන්තික පළදාව කියන්නේ මොකක්ද? දැන් මුළු පළදාව හැසිරීම තේරුණාද? මුළු පළදාව හැසිරීම මුලදී වැඩි වෙන වේගකින් වැඩි වෙලා අඩු වෙන වේගකින් වැඩි වෙලා උඩරින් වෙලා මුල වෙලා. ආන්තික පළදාව කියලා කියන්නේ දැන් ආන්තික සංඛ්‍යාව ගොඩක් ඉගෙන ගත්තා. ආන්තික පළදාව. ආන්තික පළදාව කියලා කියන්නේ මොකද්ද? මේක මොකුත් වෙන්නේ නැහැ. ස්ථාවර සාධකයන් තියාගෙන විචල්්‍ය සාධකය එක් ඒකකයකින් වෙනස් කරන විට එහෙම නැත්නම් වැඩි කරන විට මෙතන නම් මුළු පළදාවට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය. ආන්තික පළදාව කියලා කියන්නේ එක් නිෂ්පාදන සාධකයක් වැඩිපුර යොදවපුවා මුළු නිමැවුමට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. එතනනේ තියෙන්නේ. එහෙනම් ඒක හොයන්නේ කොහොමද? ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L. එහෙම නැත්නම් යෙදුම් සාධකය. හරිද? ආන්තික පළදාව කියන්නේ MP marginal product සමාන වෙනවා ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L. බලන්න ඩෙල්ටා TP කියලා කියන්නේ 50 රින 10. ඩෙල්ටා L කියලා කියන්නේ 2 රින 1. එහෙනම් එන්නේ 40 බෙදීම 1යි. එහෙනම් MP වෙන්නේ 40. දැන් එතන 40යි කියන එකෙන් කියවෙන්නේ මොකක්ද?
අපිට කියන්න පුළුවන් දැන් මේකයි වැදගත්. මේ 40 කියන්නේ මොකද්ද? 40 කියන ඉලක්කමෙන් කියවෙන්නේ මොකද්ද? කාට හරි කියන්න පුළුවන්ද 40 කියන ඉලක්කමෙන් කියවෙන්නේ මොකද්ද කියලා? 40 කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ 40 කියන්නේ? පොඩ්ඩක් කියන්න බලන්න. 40 කියන ඉලක්කමෙන් කියවෙන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ ආන්තික ඵලදාව කියන එක. හරිද? ආන්තික ඵලදාව කියන එක 40යි. MP සමාන 40යි මේක. ඒ කියන්නේ මොකක්ද? වචන වලින් කියන්න බෑ ඉතින් ටික දිගයි නේ. නිකන් මම බැලුවේ පුළුවන්ද කියලා. මොනවද? ජල සාධකයක් එක එකකයකින් වැඩි කරන විට මුළු නිෂ්පාදනයේ හටගන්නා වෙනස් වීම තමයි 40 කියලා කියන්නේ. මුළු නිෂ්පාදනයේට අලුතින් එකතු වෙන කොටස. මේ උදාහරණයට අනුව කෙටියෙන් කියන්න පුළුවන් මුදේ මොකද්ද මේ? ඒ පොදු අර්ථ දැක්වීම මේකට අනුව නම් 40 කියන්නේ මොකද්ද? ශ්‍රමයේ එක එකකයකින් වැඩි කරන විට අලුතින් නිමවන්න පුළුවන් වී ප්‍රමාණය. ඔව් එක එකකයක් කියලා කියන්නේ එක ශ්‍රමිකයෙක් වැඩි කරන විට එහෙම ලියන්න ඕනි. හරිද? පැහැදිලිද? අර ඔයාලා අර කියන කතාව වැරදි නෑ. නමුත් අපි ප්‍රායෝගික වෙනකොට දැන් මෙතන අපි විචල්ලි දීලා තියෙනවනේ. විභාගෙදිත් එහෙම එනවා. විචල්ලි දීලා තියෙනකොට ශ්‍රමිකයෙක් වැඩිපුර යෙදෙව්වොත් මේ ව්‍යාපාරිකයාට අලුතින් ලබාගත හැකි වී ප්‍රමාණය කිලෝ හරි කුසල් හරි ඒකකයක් දාන්න වී කිලෝ ප්‍රමාණය තමයි අපි මේ 40යි කියලා කියන්නේ. පැහැදිලිද? ඒකයි කියවෙන්න ඕනේ. ඒකයි මම අහුවේ මේ අර කතාව හරියටම හරි. ඒක වැරදි නෑ. නමුත් අපිට ඕනේ වෙන්නේ මේ දීලා තියෙන විචල්යන්ට අනුව ඔයා ඒ දේ දැනගෙන තියනවාද කියන එක. හොඳයි. හොඳයි කීප එක කෙනා කවුරු හරි. හොඳට කිව්වා. right. right. ඔයාලා ටිකක් ගෙදරදී වැඩ ටිකක් කරන්න වෙයි. එහෙනම් අන්න මේක මේ ආර්ථික ඵලදාව ක්‍රමයෙන් හීන වෙනවා. මේ ආර්ථික ඵලදාව ක්‍රමයෙන් හීන වෙනවා කියන එක තමයි කියන්නේ අපි හීනවන ආර්ථික ඵලදාන න්‍යාය කියන්නේ. හීනවන ආර්ථික ඵලදාන න්‍යාය. ඒ ස්ථාවර සාධකයේ මෙහෙම තියාගෙන විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ආර්ථික ඵලදාව ක්‍රමයෙන් හීන වෙනවා. හරි? මුලදී චූට්ටක් වැඩි වෙලා වෙන්නන්න පුළුවන්. නමුත් න්‍යායක් හැටියට මේක ක්‍රමයෙන් හීන වෙනවා කියලා කියන්නේ. ඔයාලට උදාහරණ මම දෙන්නම් එතන පොඩි ප්‍රශ්නයක්. ඇයි එහෙම හීන වෙන්න හේතුව මට ලියලා ඉවරයි. එකක් නෙවෙයි හේතු මොනවද? එහෙම ආර්ථික ඵලදාව ක්‍රමයෙන් හීන වේගෙන යන්න හේතු මොනවද? මම මේක දීලා ඇති. නමුත් ඒක හරි කියවනවනේ අනුගානේ ඒක මට ලියලා ඉවරයි. හරි? මේක නැත්නම් ටියුට් එකේ හරි ඇති දීලා නැත්තම් හොඳයි මම කියන්නේ. දීලා නැත්තම් මම කැමතියි මොකද එතකොට මොනවා හරි හොයනවනේ. උට දීලා තියෙනවා මේකේ. ඒක කියවන්න එපා. ඔයාලා මේ හිතලා කරන්න. මං හිතුවේ නෑ වගේ මං දැක්කේ ඒකයි මං දුන්නේ. තවන්නේ ඒකත් බලලා තව ඊට අමතරව එව්වත් ඔයාලා ලියන්න. හරිද? ඊට පස්සේ එන්න මේ මුළු ඵලදාව. දැන් මුළු ඵලදාව නිෂ්පාදන ඒකක ප්‍රමාණයෙන් බෙදපුවාම අපිට එනවා AP සාමාන්‍ය ඵලදාව. මේක ඔයාලා දන්න දෙයක්. ඒ කියලා කියන්නේ ඔයාලා විෂයන් 8කට ගත්ත ලකුණු එකතු කරලා විෂයන් 8 ලකුණු එකතු කරලා 8ෙන් බෙදනවා. මේක 8 100යි 8ෙන් බෙදුවා නම් 100යි. එතකොට ඔයාගේ සාමාන්‍ය ලකුණු 100යි. ඒක තමයි මේ කරන්නේ. මුළු ඵලදාව නිෂ්පාදන ඒකක ප්‍රමාණයෙන් යොදාගත්ත නිෂ්පාදන සාධක ප්‍රමාණයෙන් බෙදපුවාම එක නිෂ්පාදන සාධකයක එහෙම නැත්නම් ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය වී අසන්න කොච්චරද කියන එක අපිට ගන්න පුළුවන්. ඒක අපි AP කියලා කියනවා. එහෙනම් දැන් TP කියලා කියන්නේ මුළු ඵලදාව, AP කියලා කියන්නේ සාමාන්‍ය ඵලදාව, MP කියලා කියන්නේ ආර්ථික ඵලදාව. හරිද? AP කියලා කියවෙන්නේ එක් ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය වී නිෂ්පාදනය. ඔය අතර තියෙන සම්බන්ධය මොනවද ඔය වගේ අතර? මේක පෝච්චි වගේනේ. මේ දවස්වල කොරෝනා හින්දාද මන්ද පෝච්චි වේගෙන් ඉක්කන්නේ. ඔයාලා මට කියන්න තියෙන අනිවාර්යයෙන්ම විභාගෙට ආව ප්‍රශ්න නම් ලියලා එවන්න අපි කීපයක් කතා කරන්න බලමු මේදී. ඒක තමයි දැන් ප්‍රධානම දේ වෙන්නේ. එකකින්
තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ටික කරලා බලමු තියෙන මොනවා බලන්න දවස් කීයද තියෙන්නේ ඔක්තෝබර් 23 දුක විභාගී වුණානේ. අපි ඒක කතා කරමු මේ කියන්නේ. right. MP සහ AP අතර සම්බන්ධය. MP හා AP අතර සම්බන්ධය. ඒ කියන්නේ ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව අතර සම්බන්ධය මොකක්ද? හරිද? ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව. ආන්තික ඵලදාව හරිද? සම්බන්ධය කියලා කියන්නේ මේකට හේතු වල ලියන්න ඕනේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට ඉතින් සාමාන්‍ය ඵලදාව වැඩි වෙන පරාසය තුලදී ආන්තික ඵලදාව මේක AP මේක වැඩි වෙන පරාසය තුලදී MP ඊට වඩා වැඩි වේගකින් වැඩි වෙනවා. ඒක තමයි පළවෙනි සම්බන්ධය. සාමාන්‍ය ඵලදාව ඒ කියන්නේ එක්කෙනෙක්ගේ එක ශ්‍රමිකයෙක් එහෙම නැත්නම් එක ගොවියෙක්ගෙන් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ඵලදාව වැඩි මේ මුලදී. එහෙනම් ඒ වැඩි වෙන කාලෙදී එක් ඒකකයක් වැඩිපුර මේකට යෙදුවන් පස්සේ එහෙම නැත්නම් වැඩිපුර ගොවියෙක් දැම්මන් පස්සේ මේ වගා භූමියට ඒ නිසා ඇතිවෙච්ච නිෂ්පාදනයේ වැඩිවීම මේ සාමාන්‍යයට වඩා වැඩි. ඒක ඕන ඉලක්කම් දාලා ඔයාලා හදලා බලන්න ඇත්තද කියන්නේ. ඇත්ත ඒක. ඊට පස්සේ සාමාන්‍ය ඵලදාව පහළ බහින විට ඊට වඩා වැඩි වේගයකින් MP පහළ බහිනවා. එහෙම පහළ බැලලා සාමාන්‍ය ඵලදාව උපරිම වන තැනද සාමාන්‍ය ඵලදාව උපරිම වන තැනේදී MP AP ට සමාන වෙනවා. අනිත් පැත්තෙන් එහෙම නැත්නම් කියන්නේ සාමාන්‍ය ඵලදාව මුළු ඵලදාව සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට ආන්තික ඵලදාව ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙලා සාමාන්‍ය ඵලදාව පහළ බහින විට ඊට වඩා වැඩි වේගයකින් MP පහළ බහිනවා කොහේ හරහාද සාමාන්‍ය ඵලදාවේ උපරිම ලක්ෂ්‍ය හරහා. හරිද? ඒක තමයි සම්බන්ධය. ඒකට හේතුව නම් මම දීලා නැහැ. කියලා මම හිතනවා කාට හරි ලියලා කාට හරි ඔයාලා ලියන්න එක්සෑම් නොවැම්බර් නේ දැන් මම ආපු ගමන් කිව්වේ. ඒකනේ මම මේ තව ටිකක් වේගින් කරන්න කියලා. පස්සේ ආපු එකනේ කියන නොවැම්බර් නෙමෙයි ඔක්තෝබර් වලට ඇවිල්ලා දිනවා මේ මාසේ 15ට ඉස්සෙල්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා මම ආපු ගමන් කිව්වා. ඒකින්ද මම ප්‍රශ්න අහන්නෙත් නැහැ මේ ටිකක් වේගින් කරනවා කියලාත් මම කිව්වා. ඒක ඔයාලා ෂෙයා කරගන්න. තව මොකද A level නොවැම්බර් කියලා ෂෙඩියුල් කරලා තියෙනවලුනේ. ඒකින්ද මේක අපි එක ඇඩ්වාන්ස් කරලා. අපි එන ඇඩ්වාන්ස් විදිහට දැන් කරන්නේ. හරි ඒකින්ද ටිකක් ඔයාලා ටිකක් මහන්සි වෙන්න මාසයෙන් තියෙන්නේ. මාසයේ උපරිම දෙකයි. කොරෝනාත් එක්ක ඉතින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් වෙනස් නොවුනොත් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතමුකෝ අපි දැන් වැක්සින් ඔක්කොම ගාලා ආයෙ කොහොමාරි මේක දිව්වොත් මාස දෙකකින් ඔයාලා ඉවරයිනේ. භාගෙත් ඉවරයි. ඒකින්ද මේ මාස දෙක මහන්සි වෙලා කරන්න. ඊට පස්සේ අපි බලමු නිෂ්පාදන අවධි ටික. ඒකත් ඕන. මේ ටික ඔක්කොම ඕන මේ කෙටියෙන් කරාට කරන්නේම මේ අහන ටික විතරයි. එතනින් ඉහාට වචනයක්වත් කතා කරන්න. right නිෂ්පාදන අවධි මම අඳින්න ඕනේ නෑ බුදු ඔයාලා මෙහෙ හිටියනම් දැන් මම මේ ආය අලුතින් අඳින්නේ පළවෙනි නිෂ්පාදනාවදී මේක දෙවෙනි නිෂ්පාදනාවදී මේක තුන්වෙනි නිෂ්පාදනාවදී ඉච්ඡා ලෙසාද කිස්තාව
මේක L right අපර මේවත් ඉතාමත්ම වැදගත් වෙන කොටස් ඔක්කොම වැදගත්ම ටික විතරයි කරන්නේ හරියට මහගන්න මේ තියෙන්නේ ආන්තික ඵලදාව මේ ඊට වඩා වැඩි වේගෙන් ගිහලා මේක උඩරිම හරහා පල්ලෙහා වයින්නවා මේ සාමාන්‍ය ඵලදාව AP මේ තියෙන්නේ TP මුළු ඵලදාව මුලදී වැඩි වෙන වේගයකින් ගිහලා අඩු වෙන වේගයකින් ගිහලා උඩරිම වෙලා අඩු වෙලා යනවා දැන් ඔයාලා ආයතනයක් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා නම් මෙන්න මේ නිෂ්පාදන අවධි 3ක් පහු කරනවා නිෂ්පාදන ආයතනය හරිද කාට හරි කියන්න පුළුවන්ද නිෂ්පාදකයෙක් හැටියට ඔයා නිෂ්පාදකයෙක් හැටියට ඔයා නිෂ්පාදකයෙක් නම් ඔයා නිෂ්පාදනය නවත්තනවද තවදුරටත් කරගෙන යනවද කියන තීරණය ගන්න මොන අවධියකද නිෂ්පාදන පිළිබඳව තීරණ ගන්න අවධිය මොකක්ද ඵලදායී අවධිය නිෂ්පාදන තීරණ ගන්න අවධිය දෙකනේ එකද දෙකද තුනද කියන්නේ ඇති දෙක ඇයි කියලා අහන්නේ මං ඔව් දෙක තමයි කොහොමද කියන්නේ ඇයි ඒ දැන් පළවෙනි නිෂ්පාදන අවධිය බලන්න මේ අවධිය ඒ අවධිය අවසාන වෙන්නේ කොතනින්ද බිඳුවෙන් පටන් අරන් අවසාන වෙන්නේ මුළු ඵලදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා අවසාන වන තැන මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අවසාන වෙනවා දෙවෙනි අධියර ඉවර වෙනකොට එතෙන්දි මොකද වෙලා තියෙන්නේ සාමාන්‍ය ඵලදාව උපරිම වෙලා ආන්තික ඵලදාව පහළ වහින්න පටන් ගන්නවා හරිද ආන්තික ඵලදාව එක අඳින්න දෙන්න ආන්තික ඵලදාව මෙතන යන්නේ එහෙනම් හරහට යන්නේ නැහැ මේ රූප සතහන ඉතින් පොඩ්ඩක් හරි හරිද මොකද්ද පළවෙනි අවධියේදී වෙන්නේ මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඉවරයි ඒ කියලා කියන්නේ අර මේක නිකන් බැඳපු ගමන් වගේ ළමයි පහක් විතර හදන ඉස්සර වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඉවරයි ඊට පස්සේ අවුරුදු 4කට විතර එක්කෙනෙක් හම්බුනේ ඒ මොකද වෙන්නේ ඊට පස්සේ අඩු වෙන වේගයකින් ඵලදාව හරි හැබැයි මේ වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඉවරුනන් පස්සේ නිකන් අර ගැරි එලවල මේක මට මේ ඔන්ලයින් කරන්න ඊට පස්සේ දවතල දානවා මේ නෑ තවත් නිෂ්පාදනය කරගෙන යනවා ඇයි කරගෙන යන්නේ තව දුරටත් කිරීම නිසා EP වල අගය ධන වැඩි වෙන වේගයකින් නැති වුණත් කීයක් හරි හම්බ වෙනවනේ කියලා අර කියන්නේ කීයකින් හරි වැඩි වෙනවා එහෙනම් නිෂ්පාදකයා තව දුරටත් නිෂ්පාදනයේ යෙදෙනවා මෙතන L5 ඕම තියෙනවා තව මෙහෙත් යනවා මෙතනින් නතර වෙන්නේ නැහැ වහන්නේ නැහැ වසාලන ලක්ෂ අපි පස්සේ කතා කරමු වෙලා තිබුත් හරිද මෙතෙන් නෙමෙයි හරි එහෙනම් දෙවෙනි නිෂ්පාදන අවධියේදී නිෂ්පාදකයා තීරණයක් ගන්නෙ නැහැ වහනවාද නැද්ද එහෙම නැත්නම් මොකද කරන්නේ ඒක නිෂ්පාදන තීරණ ගන්න අවධියක් නෙමෙයි තුන්වෙනි අවධියට ගියන් පස්සේ තුන්වෙනි අවධියේ පටන් ගන්නෙ TP උපරිම වන තැන TP උපරිම වෙලා මුළු නිෂ්පාදනය උපරිම වෙලා එතනින් එහාට තව නිෂ්පාදන විචාර සාධකයේ වැඩි කරොත් මොකද වෙන්නේ අර ඔළුවට කොටා ගත්තා වගේ නිෂ්පාදනය අඩු වෙන්නේ එහෙනම් මේ කලාපය තුලට යයිද නිෂ්පාදකයා මේ කලාපේ නතර වෙන්නෙත් නෑ මේ කලාපයට යන්නෙත් ඇයි ඒකද කිව්වේ පාඩුයි කියලා කියන්නේ මේ ආන්තික ඵලදාවක් මෙතනින් පස්සේ ඍණාගයක් ගන්න මෙතෙන්දි බිඳුවයි එතෙන්දි බිඳුවයි එතනින් පස්සේ තවත් වැඩි කරොත් මෙහාට L සමිතියන් ගන්න මොකද වෙන්නේ මේ ඍණාගය පල්ලෙහාට ගිහින් එහෙනම් ඒ නිෂ්පාදන අවධියට යන්නේ නැහැ නිෂ්පාදන මේකේ නතර වෙන්නෙත් නැහැ මේකෙදි තමයි ඔතෙන්ද දවං නිෂ්පාදනය කරන්න කියලා තීරණය ගන්න මෙන්න මෙතන දක්වා මම නිෂ්පාදනය කරනවා මෙතෙන් යනකම් ඔහොම ඔතනද කියලා තීරණය කරන්නේ මේ දෙවනි නිෂ්පාදන අවධිය ඇයි ඒකට හේතුව ඒ නිෂ්පාදන අවධියේදී මුළු ඵලදාව චුට්ට වැඩි වෙනවා චුට්ටම් වැඩි වෙනවා ආන්තික ඵලදාවත් අඩු වුණාට ධන අන්න එහෙමයි කියන්න ඕනේ ඈ මේක චුට්ට ධන වැඩි වෙනවා මේක අඩු වෙනවා හැබැයි ධන කියලා කියන්නේ
මෙතනින් පස්සේ තමයි අඩු වෙනවා සමග ඍණ එක. අඩු වුණාට කමන්නේ ධනනේ. ඍණ වුණොත් තමයි නවත්තන්නේ. හරිද? එහෙමනම් නිෂ්පාදකයා නිෂ්පාදන තීරණය ගන්න කොතනද අපි නිෂ්පාදනය කරන්න කියන එක දෙවෙනි අවධිය. ඔයාලා මතක තියාගන්න ඕනේ මේ පළවෙනි අවධිය කොතන ඉඳන් කොතෙන්ද? විචල්්‍ය සාධක එකක්වත් නැති තැන ඉඳලා මුළු ඵලදාව වැඩි වෙන තැන දක්වා. එහෙම නැත්නම් ආන්තික ඵලදාව සහ MP සමානයි AP ලක්ෂ්‍ය දක්වා තමයි පළවෙනි අවධිය. එක වක්‍රයකින් මතක තියාගන්න. මේකෙන් මතක තියාගන්න. හැබැයි මේ තැනු ඇඳින්න ඕනේ හරි. ඊට පස්සේ ඒ වැඩි වෙන වේගයකින් වැඩි වෙන තැන ඉඳන් එහෙම නැත්නම් MP AP ට සමාන තැන ඉඳලා MP බිඳුව දක්වා. AP MP ට සමාන තැන ඉඳලා MP සමානයි බිඳුව දක්වා ස්ථානය. මෙතන MP සමානයි බිඳුවයි. ඒ ටික තමයි දෙවෙනි අවධිය. එහෙම නැත්නම් වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඉවර වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙන්න පටන් ගන්න තැන ඉඳන් උපරිමය දක්වා TP ගමන් කරන තැන දක්වා දෙවෙනි නිෂ්පාදන අවධිය. තුන්වෙනි නිෂ්පාදන අවධිය කියලා කියන්නේ MP බිඳුවෙන් පටන් අරන් ඍණ දක්වා යනවා. එහෙම නැත්නම් TP උපරිම ස්ථානයේ ඉඳලා TP අඩු වෙන්න පටන් ගන්න කලාපය තමයි අපි දෙවෙනි නිෂ්පාදන කලාපය එහෙම නැත්නම් අවධිය කියලා කියන්නේ. එතකොට නිෂ්පාදකයේ නිෂ්පාදනය පිළිබඳව තමන්ගේ නිෂ්පාදන කටයුත්තේ තීරණය එහෙම නැත්නම් කොතනද මම රැඳෙන්නේ නතර වෙන්නේ කියන එක තීරණය කරන්නේ දෙවෙනි නිෂ්පාදන අවධිය. හරි නේද? ඒක හරි නේද පුතේ? හරියයි උපකල්පනය කරා නම් ඒක හරිනේ. දෙක දෙක කියලා දාලා තියෙන්නේ. දෙක තමයි හරි දෙක. alright. දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. ඔය කෙටි කාලය දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියට කියන පස්සේ දිගු කාලය කියලා කියන්නේ මොකද්ද? සියලුම නිෂ්පාදන සාධක වෙනස් ක්‍රියමින් නිෂ්පාදනයේ යෙදිය හැකි කාලය. හරිද? එහෙනම් දිගු කාලයේදී ස්ථාවර සාධක නැත. ස්ථාවර සාධක නැත. ඇයි? දිගු කාලයේදී සියලු සාධක විචල්්‍ය සාධක. ඒ නිසා දිගු කාලයේදී ස්ථාවර සාධක කියලා જાතියක් නැහැ. මොකද සියලුම සාධක වෙනස් කරන්න පුළුවන් කාලය තමයි දිගු කාලය කියලා කියන්නේ. එහෙනම් දිගු කාලයේදී කෙටි කාලයේදී නිෂ්පාදනය ඇති වුනේ කෙටි කාලයේදී නිෂ්පාදනය ඇති වුනේ මොකක් මතද? හීනවන ආන්තික ඵලදා න්‍යාය මත. හරිද? හීනවන ආන්තික ඵලදා න්‍යාය කියලා කිව්ව මොකද්ද? ආයහන්තර. ස්ථාවර සාධක නැත දිගු කාලයේදී. එහෙනම් දිගු කාලයේදී නිෂ්පාදන ශ්‍රිතය ඇති වෙන්නේ පරිමාණානුකූල ඵල න්‍යාය. පරිමාණානුකූල ඵල න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතයේදී. ඒ කියලා කියන්නේ දිගු කාලයේදී සියලුම නිෂ්පාදන සාධක වෙනස් කරන්න පුළුවන්. දැන් පරිමාණානුකූල ඵල අවස්ථා තුනක් යටතේ ගන්නවා. වැඩෙන දෙක ඊනවන තුන ස්ථාවර. ඒ කියලා කියන්නේ මොකද්ද? නිෂ්පාදන සාධක අපි හිතමු 1 2 3යි 1 2 3යි ඔහොම තියනවා කියලා. මේ නිෂ්පාදන සාධකවල යොදවපු ප්‍රතිශතයට වඩා අපි හිතමු 10ක ප්‍රතිශතයක් කෙරෙව්වා නිෂ්පාදන සාධක. ලැබෙන ඵලදාව අපි හිතමු 12යි. එහෙනම් නිෂ්පාදන සාධකවල යොදවපු ප්‍රමාණය ප්‍රතිශතාත්මක වෙනසට වඩා වැඩි ප්‍රතිශතයකින් ඵලදාව ලැබෙනවා නම් අපි කියනවා වැඩෙන පරිමාණානුකූල ඵල. තව විදියකින් මොකද්ද වැඩෙන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ? නිශ්චිත දෙවිදියකට කියන්න පුළුවන්. මොකද්ද එක? ආයි කියන්න. එක තමයි යොදන නිෂ්පාදන සාධක ප්‍රමාණය වැඩි කරනකොට හරි වෙනස් කරනකොට
ඊට වඩා වැඩි වේගයකින් ඵලදාව වැඩි වෙනවා නම් නිෂ්පාදන සාධක යොදන ප්‍රමාණය වැඩි කරන්නේ 100ට 5න් නම් නිෂ්පාදන ඵලදාව වැඩි වෙනවා නම් 110කින් අපි කියනවා වැඩෙන පරිමාණානුකූල ඵල කියලා. හරිද? අනිත් පැත්තෙන් තව විදිහකින් කිව්වොත් ස්ථාවර ඵලදාවක් ලබා ගැනීම සඳහා අපි හිතමු 100ක ඵලදාවක් ලබා ගැනීම සඳහා යොදන නිෂ්පාදන සාධක ප්‍රමාණය අඩු වෙනවා නම් එතන තියෙන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල. මෙලෝ දෙයක් තේරුණා. තේරුණාද කියපු එක? ඈ ඒ පැත්ත නැතු අර විදිහට මතක තියාගත්තත් කවන්නේ. මේ කිව්වේ මේකම අනිත් පැත්තට කිව්වේ. ඵලදාව බලාපොරොත්තු වෙන්නේ 100යි. දැන් හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ ඵලදාව 100යි. හැබැයි ටික ටික යනකොට නිෂ්පාදන සාධක ඉස්සෙල්ලා යදුවා 50ක් දැන් 40යි දැන් 30යි. මොකද මේ කියන්නේ? මේ ස්ථාවර ඵලදාව මේ 100 කියන ඵලදාව ලබා ගන්න යොදන නිෂ්පාදන සාධක ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට මේ ස්ථාවර ඵලදාවක් ලබා ගන්න යොදන නිෂ්පාදන සාධක ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් ඵලදාව වැඩි වුණා කියන එකනේ. එහෙනම් ඒකට අපි කියනවා වැඩෙන පරිමාණානුකූල ඵල. මේකට වඩා වේගයෙන් එතකොට එහෙනම් හීනවන කියලා කියන්නේ මේක වැඩි වෙනකොට ඵලදාව අඩු වෙනවා. ස්ථාවර කියලා කියන්නේ මේක වැඩි වෙන වේගයට සමාන්තරවම තමයි ලැබෙන පරිමාව වැඩි වෙන්නේ. ඒවට හේතු මම ඔකේ දීලා තියෙනවා. ඒවා කියවා ගන්න. ඊට පස්සේ දීර්ඝකාලීන නිෂ්පාදන ශ්‍රිතය. ඒකත් හොඳට අහගන්න. දීර්ඝකාලීන නිෂ්පාදන ශ්‍රිතය. ඔයාලට දැන් ආය උපේක්ෂාවක් මතක් කරන්න වෙනවා. දීර්ඝකාලීන නිෂ්පාදන ශ්‍රිතය සමනිමැවුම් වක්‍ර විග්‍රහයෙන් තමයි අපි දක්වන්නේ. හරි? දීර්ඝකාලීන නිෂ්පාදනය කියලා කියන්නේ ස්ථාවර සාධක නැහැ. සියලුම සාධක විචල්්‍ය සාධක සියලුම නිෂ්පාදන සාධක වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය තමයි දීර්ඝකාලය කියලා කියන්නේ. දැන් උපේක්ෂා වක්‍රයකින් කියුනේ මොකද්ද? උපේක්ෂා වක්‍රයකින් කියුනේ මොකද්ද? පාරිභෝගිකයෙන් එහෙම නැත්නම් පාරිභෝගිකයේ කිසියම් භාණ්ඩ දෙකක් ගත්තොත් මේ භාණ්ඩ දෙකෙන් සමාන උපයෝගීතාවක් සහිත භාණ්ඩ සංයෝග යා කරලා අඳින වක්‍රය තමයි උපේක්ෂා වක්‍රය කියලා කියන්නේ. මතක නැද්ද? උපේක්ෂා වක්‍රය කියලා කියන්නේ. ඒ පාරිභෝගික උපේක්ෂා වක්‍රය. පාරිභෝගික උපේක්ෂා වක්‍රය. ඇත්තටම සමහර දැන් පොත්වල කියන්නේ නිෂ්පාදක උපේක්ෂා වක්‍රය කියලා කියන්නේ සමනිමැවුම් වක්‍රය කියන එක. මොකද්ද කියලා බලමු. දැන් සමනිමැවුම් වක්‍ර විග්‍රහයේදී අපි L සහ K ගමු. මේකේ තියෙන ගමු L සහ K. මේකෙදී අපි අපල් දොරන් ගත්තේ y සහ x කියලා ගන්න. භාණ්ඩ දෙකක්. බලන්න වෙනස. එතකොට ඒක මම දෙකම ඇන්දේ. එතකොට තමයි මතක හිටින්නේ. මේකේ නිෂ්පාදන සාධක දෙකක්. මේකේ නිෂ්පාදන පරිභෝජන භාණ්ඩ දෙකක්. ඇයි ඒක පාරිභෝගිකය? මේක නිෂ්පාදනය. එහෙම ගත්තාම මේ එකකින් කියුනේ මොකක්ද? මේකේ කියුනේ y වලින් 3යි x වලින් 1යි. එතෙන් යනකොට y වලින් 2යි x වලින් 2යි. එතෙන් යනකොට y වලින් 1යි x වලින් 5යි. එතකොට මේ කියන a b c කියන හැම ලක්ෂයකින්ම පාරිභෝගිකයාට ලැබෙන තෘප්තිය එක සමානයි. සම ඒකයි. ඒ නිසා එවැනි ලක්ෂය ආකල්ලා අඳින වක්‍රය අපි කිව්වා සම උපේක්ෂා වක්‍රය. නේද? ඒ වගේ දැන් මේකෙත් L සහ K සම්බන්ධ කරලා අපිට විවිධ භාණ්ඩ සංයෝග නිෂ්පාදනය කරන්න පුළුවන්. පරිභෝජන නෙමෙයි නිෂ්පාදනය කරන්න පුළුවන්. නේද? ආන්නු කොච්චර පුළුවන්ද කියන්නේ.
ඕන තරම් පුළුවන්. අර මේකට කියන්නේ 38 38 නේද? දැන් මම කෙලිම අඳින්න ආයෙ බොරුවට ඕනේ. ඔය තියෙන්නේ Q. අපි Q කියලා අපි කියන්නේ Q1 එකක් විතරක් ගමු මෙහෙම ඕන තරම් ලක්ෂණ. මෙතන ගත්තොත් A5යි L1යි. මෙතන ගත්තොත් A4යි L2යි. අග මෙහාට එනකොට ගත්තොත් A3යි L6යි. මේ යනකොට A2යි L8යි. දැන් මේ කියන A B C D කියන ලක්ෂ වලින් මොකක්ද වෙනම ඇත්තේ? මේ තියෙන්නේ ප්‍රාග්ධනය, මේ තියෙන්නේ ශ්‍රමය. එහෙනම් මේ කියන ප්‍රාග්ධන ඒකක දෙකකුයි ශ්‍රමය ඒකක 8කුයි ගත්තොත් D කියන ලක්ෂය. එහෙනම් A කියන ලක්ෂයෙන් නිෂ්පාදන මට්ටම අපි හිතමු Q මෙතනදී 100යි. එහෙම කියන්නේ නමුත් නිෂ්පාදනය ලැබෙන නිෂ්පාදනය 100යි. අනිත් පැත්තෙන් K එහෙම නැත්නම් ප්‍රාග්ධන ඒකක 3යි ශ්‍රමය ඒකක 6යි ගත්තොත් C කියන ලක්ෂයෙන් ලැබෙන ඒකට ප්‍රමාණයක් 100යි. B කියන එකනොත් 100යි. මේ L2යි P4යි. P5යි L1යි. එහෙනම් මේ හැම එකකින්ම ලැබෙන ඵලදාව 100යි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? නිෂ්පාදන සාධක දෙක ප්‍රාග්ධනය සහ ශ්‍රමය කියලා ගත්තොත් නිෂ්පාදන සාධක දෙක වෙනස් කරමින් දිව්පාලයේදී නිෂ්පාදනයේ යෙදෙනකොට ඒ නිෂ්පාදන සංයෝග වලින් ලැබෙනා වූ නිෂ්පාදන මට්ටම් සමානව තියෙනවනේ. අන්න එහෙම සමාන නිෂ්පාදනයක් ලැබෙන ලක්ෂයන් යා කරලා අඳින වක්‍රයට අපි කියනවා සම නිමැවුම් වක්‍රය කියලා. අරක උපේක්ෂාව. සම නිමැවුම් වක්‍රය. එහෙනම් සමාන නිමැවුමක් සහිත භාණ්ඩ නිෂ්පාදන සාධක සංයෝග අඩංගු ලක්ෂයන්ගේ පතය. මේකෙදි කිව්වේ සමාන උපයෝගීතාවක් සහිත භාණ්ඩ සංයෝගයන් දක්වන ලක්ෂයන්ගේ පතය. ඒක පාරිභෝගික උපේක්ෂා වක්‍රය කියලා කියන්නේ. ඇත්තටම සම නිමැවුම් වක්‍රයකට දැන් අර්ථ දක්වනවා සමහර ආර්ථික විද්‍යාඥයෝ නිෂ්පාදන උපේක්ෂා වක්‍රය කියලා. මේක පාරිභෝගික උපේක්ෂා වක්‍රය, මේක නිෂ්පාදන උපේක්ෂා වක්‍රය. දෙකම එක දේ වෙන්නේ නේ. පැහැදිලිද? එහෙනම් සම නිමැවුම් වක්‍රය කියන එක තේරුණාද? සම නිමැවුම් වක්‍රවල හැඩයන් මම දීලා තියෙනවා. බලන්න. සාධක දෙක පූර්ණ ආදේශක නම් සරල රේඛීය වේ. ඔය අනුපූරක නම් ඍජු කෝණ ආශ්‍රයක හැඩයක් ගන්නවා. ඒ ඍජු කෝණය තියෙන තැනේදී විතරයි භාණ්ඩ දෙක එකිනෙක හරහා ගමන් කරන. ඊට පස්සේ රේඛීය ප්‍රකමන ස්ථිතියක් ඒ ආදී වශයෙන් මම දීලා තියෙනවා. ඒකේ විවිධ හැඩ ඒ ටිකක් බලන්න. සම නිමැවුම් වක්‍රය කියන්නේ මොකක්ද කියන එක තමයි දැනගෙන ඉන්න ඕනේ. ඒ සහ ඒකේ බෑවුම උපේක්ෂා වක්‍රයේ බෑවුමත් එක්ක සම්බන්ධ කරලා කරපුවම ඒකත් නිකම්ම පැහැදිලි වෙයි. අපි බලමු ඒකත් පුරාත් විදින කොරෝනාත් නෑ මේ කතා කරලා බෑ දෙක යනකොට හරි ගන්න හොඳ ගන්න. right right अब බලමු සම නිමැවුම් වක්‍රයේ බෑවුම උපේක්ෂා වක්‍රය ඒව මතක ගන්න හරි. උපේක්ෂා වක්‍රයේ බෑවුම මේකම පාඩම වගේ යන්නේ. ඒකින්ද ලේසි ඔයාලට පොඩ්ඩක් පාඩම් කරනවා නම් නැත්නම් උපේක්ෂා මිලව සංසාරයක් මතක නැත්නම් ඉතින් අද සම නිමැවුමත් එහෙම තමයි. හරි. ඔන්න U එක
එන x භාණ්ඩය එතන y භාණ්ඩය තිබ්බේ එහෙනම් delta y delta x MRS delta y බෙදීම delta x මොකද්ද ආන්තික ආදේශන අනුපාතය සමාන MRS ආන්තික ආදේශන අනුපාතය කියලා කිව්වේ එහෙම නැත්නම් උපේක්ෂා වක්‍රයේ බෑවුමේදී අපි කිව්වේ ආන්තික ආදේශන අනුපාතය ක්‍රමයෙන් හීන වෙනවා කියලා. ඒ කිව්වේ මොකද්ද? පාරිභෝගිකයා පරිභෝජනය කරන භාණ්ඩ සංයෝගයේ ප්‍රයෝගීතාවය වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා එක් භාණ්ඩයකින් කිසියම් ප්‍රමාණයක් අඩු කිරීමේදී අනික් භාණ්ඩයෙන් ඒ සඳහා ආදේශ කළ යුතුයි. නේද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පාරිභෝගිකයේ පරිභෝජනය කරන එක් භාණ්ඩයකින් ප්‍රමාණය අඩු වෙනකොට එහි ආන්තික උපයෝගීතාවය වැඩි නිසා එම භාණ්ඩයේ එක් ඒකකයක් වෙනුවෙන් පසු කාලයේදී අනිත් භාණ්ඩයෙන් ආදේශ කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන නිසා ඒ කියන්නේ යට වැඩි වෙන නිසා ඒක අපි ක්‍රමයෙන් හීන වෙනවා කියලා කිව්වා. ඒකට හේතුවත් අපි කතා කරා මේ භාණ්ඩ දෙක පූර්ණ ආදේශන නොවීම තමයි ප්‍රධාන හේතුව. සහ අනිත් පැත්තෙන් ආර්ථික උපයෝගීතාවය කියලා කතා කරනවා. මතකද දන්නේ අර අඹගෙඩි 100ක් තියෙනකොට එකක් කිලෝමීටර් අක් ගාලා දෙන එහෙම කියලා මං කිව්වා. ඒ වගේ. එහෙනම් සම නිමැවුම් වක්‍රයේ බෑවුම කියලා කියන්නේ මොකක්ද? මේක K මේක S. එහෙනම් මෙතන delta L මෙතන delta E. එහෙනම් ඔය කියන විදිහට delta K බෙදීම delta L තමයි MRTS ආන්තික ශිල්පීය ආදේශන අනුපාත MRTS එකම විදිහේ යන්නේ ඔක්කොම මේ පටල ගන්න එපා ආන්තික උපයෝගීතාවය හීනවන ආන්තික උපයෝගීතාවය හීනවන ආන්තික ආදේශන අනුපාතය හීනවන ශිල්පීය ආදේශන හීනවන ශිල්පීය ආන්තික ආදේශන අනුපාතය බොහෝ විට හැම අවුරුද්දෙම වගේ නම් එකක් අහලා තියෙනවා අර්ථ දැක්වීම. ඒක ඔයාලා මොන ආන්තික සංකල්පයේද කියන එක හරියට මතක තියාගන්න ඕනේ. ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය කියන්නේ මොකක්ද? දැන් මීට කියන්න බෑ. ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය කියලා කියන්නේ මේක අපි Q3 කියලා හිතමු. මේ Q3 එහෙම නැත්නම් 100 කියලා හිතමු. නිෂ්පාදන ප්‍රමාණය 100යි. නිෂ්පාදනය 100යි. මේ නිෂ්පාදනය 100ක මට්ටමේ පවත්වා ගනු වස් කාලෙ ඉඳන් ඒකින්ද වස් කියන්නේ. නිෂ්පාදන මට්ටම 100ක මට්ටමේ පවත්වා ගැනීම සඳහා ප්‍රාග්ධනයෙන් කිසියම් ප්‍රමාණයක් කැප කරනකොට ඒ වෙනුවට ආදේශ කරනවා ශ්‍රමයෙන් කිසියම් ප්‍රමාණයක්. ඇයි එහෙම ආදේශ කරන්නේ? මේ හැම ලක්ෂයෙන්ම ලැබෙන්නේ නිෂ්පාදන ඒකක 100යි. හරිද? එහෙම ආදේශ කරන ප්‍රමාණය ක්‍රමයෙන් හීන වෙනවා. ඒ කියලා කියන්නේ මේකින් කැප කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේකින් ආදේශ කරනවා ක්‍රමක්‍රමයෙන්. අරකම තමයි. මොන ඊළඟ ප්‍රශ්නේ ඇයි ආන්තික ශිල්පීය ආදේශන අනුපාතයේ ක්‍රමයෙන් හීන වෙන්නේ? ලියන්න මේකේ ඇති. හැබැයි ඔයාලා ලියන්න. දැන් එහෙම වැඩ ටිකක් දෙන්න වෙනවා පුතේ. මට ඔක්කොම මෙතන කරලන්න ගියොත් අපිට මේ තව දවස් 10කින් මේ තියෙන පාඩම් ටික ඔක්කොම කරලා ඔයාලට විභාගෙට යන්න බැරි වෙනවා. ඒකින්ද ඔයාලා ටිකක් වැඩ ගෙදර වැඩිපුර වැඩ කරන්න. මේ විශේෂයෙන් ආර්ථික විද්‍යාව අනිත් මම දන්නේ කොච්චර ලොකු සිලබස් එකක් තියෙද කියලා. දැන් මේකේ තාම අපි සාරාර්ථ විද්‍යාව පටන් ගත්තෙත් නෑ. තාම පටන් ගන්නත් බෑ සති 3ක්වත් යනකම් අඩු ගන්න. එතකොට තව දවස් 5ක් විතර තියෙන්නේ මේ සාරාර්ථ විද්‍යාවට. ඔක්තෝබර් 15. ඒව කතා කරන්න ඕනේ නැහැ මේ කියන්නේ. right? එහෙනම් ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය ක්‍රමයෙන් හීන වෙන්නේ ඇයි? මේකෙන් එහෙම නැත්නම් ප්‍රාග්ධනයෙන් අඩු කරන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් ශ්‍රමයෙන් එකතු කරන්න ඕනේ මොකක් සඳහාද? නිෂ්පාදනය 100 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා.
හරිද? ඒක නිසා අපි කියනවා ආන්තික ශිල්පීය ආදේශන අනුපාතයේ ක්‍රමයෙන් හීන වෙනවා කියලා. සමරින්මයක් සම ඒක හින්දා ඒක පොඩ්ඩක් ඒ කියලා ලියන්න. හීන වෙන්නේ ඇයි කියලා. ඔයාලා ලියන්න. ඊට පස්සේ අපි පාරිභෝගික සමතුලිතය කතා කරනවා. බලන්න දැන් ඉක්මනට කතා කරනවා. උපේක්ෂා වක්‍රයේ යටතේ පාරිභෝගික සමතුලිතය. දැන් සමනිමය වක්‍ර විග්‍රහය යටතේ දිගු කාලීන නිෂ්පාදන ස්ථිතියේ සමතුලිතය. නිෂ්පාදන සමතුලිතය. හරි? ඒකෙදි මොකද කරේ? මේකට අපි අයවැය රේඛාව ඇතුළත් කරා. උපේක්ෂා වක්‍රයෙන් කියුනේ කැමති. පරිභෝජනයට කැමති ලක්ෂයන් තමයි මේ උපේක්ෂා වක්‍රයෙන් දෙන්නේ. අයවැය රේඛාවෙන් දැක්ුවේ පාරිභෝගිකයාට හැකි. මතකද? අර බඩු මලු ටිකක් පුරවාගෙන ඇවිල්ලා කැෂියර් ළඟට ආවන් පස්සේ ගන්න සල්ලි නැහැ. එයි අපිට ආදායම නැහැ. අයවැය අපි අඩුයි. ඒක නිසා අපි ටිකක් අයින් කරා. එහෙනම් පාරිභෝගිකයා සමතුලිත උනේ මොකද්ද? පාරිභෝජන කැමැත්ත සහ පාරිභෝගිකයාගේ හැකියාව කියන කැමැත්තට හැකියාව සමාන වෙන්න ඕනේ. ඒවා ඉතින් ප්‍රායෝගික ජීවිතේත් එහෙම තමයි. කැමැත්තට හැකියාව සමාන වෙච්ච තැනේදී දෙන්න සමතුලිත වුණා. හරි? ඒ වගේම මේ තියෙන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනය කිරීමට කැමති නිෂ්පාදන මට්ටම. තව එකක් තියෙන්න පුළුවන් 200. මෙතන අඩුවෙන් තියෙන්න පුළුවන් 50. මෙතන තියෙන 300. හරිද? ඔය තියෙන සම පිරිවැය වක්‍රයක මකලා ඉන්න පොඩ්ඩක්. පේන්නේ නැහැ නේ. සම පිරිවැය සම නිමැවුමක්. සම පිරිවැය. සම නිමැවුම්. ඒ කියන්නේ මම උපේක්ෂා වක්‍රයත් එතන මමින්න ගත්තේ ඒකමයි මේ. වචන විතරයි වෙනස් වෙන්නේ. අර උපේක්ෂා වක්‍රවලදීත් මම මෙහෙම කීපයක් යන්න මතකද? මෙතන Q1 Q2 Q3 ආදී ඉතින් ප්‍රමාණ දාන්නේ නෑ. මේ තියෙන්නේ මොකද්ද? සම නිමැවුම් වක්‍ර සිතියම. උපේක්ෂා වක්‍ර සිතියම වගේ. දැන් මේකේ අසුත ළඟින් අදින්න. ඈත වැඩි නැත්තම් මට අනිත් රේඛාව ගහන්න ගියාම අර හරියනවා. මේක මේ අවදිපත කියලා එකක් එහෙමත් අපි වෙනද කරනවා. ඒකත් තියෙන අවදිපත කරන්නේ. මේ වක්‍ර ආපහු නැමෙන ගතියක් එනවා අකට එනකොට. ඒ ලක්ෂ්‍ය ආකරලා අපි වැටි රේඛා හැමත් අඳිනවා. අපි පස්සේ බලමු ඒවා ඊළඟ ඉක්කොමෙන් පස්සේ ඩිග්‍රී දානකොට. හරි. දැන් මේ සම ඉමෙවුම් වක්‍රය Q1 Q2 Q3 Q4. උපේක්ෂා වක්‍රයෙන් කියන්නේ පාරිභෝගිකයා මිලදී ගැනීමට කැමති. මේකෙන් කියවෙන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනයට කැමති තමයි මේවෙන් කියන්නේ. නිෂ්පාදකයා නිෂ්පාදනය කරන්න කැමති. අපි 100 ඕන 200 කියනවා. 300 400 ආදී වශයෙන් නිෂ්පාදන මට්ටම් ඉහළට ගිහිලා නිෂ්පාදනය කරන්න කැමති. ඇයි? මේකට වඩා ඉහළින් පිටුන එකකින් ඒකට වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. ඊට වඩා වැඩි එකක් ඊළඟ එකකින් වෙනවා. මෙහෙම වැඩි ගත්තොත් 400ට වඩා අතුරයි 300 300ට වඩා අකුරයි 200 ඔහොම නේද? ඒකට 400ක් නිෂ්පාදනය වෙනවා කියලා කියන්නේ වැඩි. හැබැයි නිෂ්පාදකයාටත් සංරෝධකයක් තියෙනවා. දැන් ඔයාට බඩු ගන්නකොට පාරිභෝගිකයා හැටියට ඔයා කැමති මේ උපේක්ෂා වක්‍රයේ මත බඩු සියල්ල ගන්න බැරි වුණේ ඇයි? ඔයාගේ ආදායම.
නිෂ්පාදකයාට මේ කියන ඕනෑම එකට යන්න බැරි ඇයි? මොකද්ද තියෙන සංරෝධකය නිෂ්පාදකයාගේ? නිෂ්පාදකයාගේ සංරෝධකය මොකද්ද? කියන්න බලන්න ටක් ගාලා. නිෂ්පාදකයෙකුට තියෙන සංරෝධකය මොකද්ද? ඔයාලට නම් බඩු ගන්න ගියාම සල්ලි නැහැ. ආදායම. ආයෝජන. ඔව්. ආයෝජන තමයි ආයෝජනය කරන රාග්ග. ආයෝජන. එහෙනම් මේ තියෙන්නේ අපි ඕම ගත්තහම නිෂ්පාදකයා කැමති Q5ට Q6ට උනත් යන්න. මොකද මේකේ 500ක් මේකෙන් 600ක් ආදී වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි එයාට පිරිවැය තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේකට අපි කියනවා සම පිරිවැය රේඛාව. සම පිරිවැය රේඛාවෙන් කියවෙන්නේ නිෂ්පාදකයාගේ හැකියාව. සම නිමැවුම් වක්‍රයෙන් කියවෙන්නේ කැමැත්ත. මේක වගේමයි. පාරිභෝගිකයාගේ කැමැත්ත උපේක්ෂා වක්‍රයෙන්, සම නිමැවුම් වක්‍රයෙන් නිෂ්පාදකයාගේ කැමැත්ත. පාරිභෝගිකයාගේ හැකියාව අයවැය රේඛාවෙන්, නිෂ්පාදකයාගේ හැකියාව සම පිරිවැය රේඛාවෙන්. එහෙනම් මේ දෙන්න සමතුලිත උනේ පාරිභෝගිකයා කැමැත්තට පාරිභෝගිකයා හැකියාව සමාන වෙච්ච තැන. එහෙනම් මෙයක් සමතුලිත වෙන්නේ නිෂ්පාදකයාගේ හැකියාව සමාන වෙන්න ඕනේ නිෂ්පාදකයාගේ කැමැත්ත. එහෙනම් මේ දෙක කියන්නේ මොකද්ද? මෙන්න මේ ස්පර්ශ වන තැනේදී තමයි නිෂ්පාදකයා මෙච්චර ඉල් ප්‍රමාණයක් මෙච්චර තේ ප්‍රමාණයක් යොදලා ඒකක 400ක් නිෂ්පාදනය කරලා සමතුලිතයට පත් වෙනවා. ඊට පල්ලෙහාට යනකොට දැන් මෙතෙන්දි කැපුණාට එයා 300 සමතුලිත වෙන්නේ නැහැ. මේ එක්කවත් සමතුලිත වෙන්නේ නැහැ. උඩට ගමන් කරනකොට ඊට වඩා වැඩි එකකට යනවා. මේකට ගියොත් තව උඩහාට ගියොත් වෙන්නේ ආපහු 300ට අඩු වෙනවා. එහෙනම් සමතුලිතය සඳහා අවශ්‍ය කොන්දේසිය තමයි සම නිමැවුම් වක්‍රයේ ස්පර්ශකයක් හැටියට සම පිරිවැය රේඛාව තියෙන්න ඕන. හරිද? right. එතන තමයි සමතුලිතය. ඇහෙන වේගින් ගියා. හරිද? ඊට පස්සේ මේ සමතුලිතය වෙනස් අර්ථකම කරන්න. අපි ඊට පස්සේ මොනවද කරේ? සමතුලිතය වෙනස් වීම ගැන. උපේක්ෂාවක් වේ සමතුලිතය වෙනස් වීම කොහොමද කරේ? ඒක මතක් කරගන්න. මේ පාඩම් දෙක එක ළඟ තියාන බලන්න. එතකොට ඉතාමත්ම ලේසියි. දැන් අද මම වේගෙන් කරා කියලා ගැටලුවක් නැහැ. මම අරකට එක්කම ඇඳලා කරේ ඒකයි. බැරි වෙනවා ඒත් අද ඉවර කරන්න. කියලා දීලත් නෙමෙයිනේ නිකන් කියාන ගිහිල්ලා. කමන්නේ මොනව කරන්නේ නේ? හරි. අපි එකක්වත් කතා කරමුකෝ. එක තුනක් නැතනම් නේ. උපේක්ෂාවක් වේ. සමතුලිතය වෙනස් වීම. නිෂ්පාදක. පාරිභෝගික සමතුලිතය වෙනස් වීම. දැන් අපි සමතුලිත දෙකේම ඇඳ එකම විදිහටනේ. දැන් පාට වෙනස් කරන්න වෙලාවක් නැහැ. මම එකම පාටින් අඳින්නම්. එන්න මෙතන. හරි. මේක Q එක මේක U එක. හරි. අපි පාරිභෝගික සමතුලිතයේදී මේ ලක්ෂ්‍ය වෙනස් වෙන බලපාපු කාරණා දෙකක් කතා කරා. මොකද්ද? භාණ්ඩ හා සේවාවල මිල ගණන්. එහෙම නැත්නම් භාණ්ඩයේ මිල ගණන්. XY නිදිබ්බේ මේ දෙකෙන් එක මිල ගන්න සහ ආදායම. ওই දෙක වෙනස් වීම එහෙම නැත්නම් සාපේක්ෂ මිල ගණන් වෙනස් වීම මත තමයි අපි අර පැත්තකට දෝලණය කරලා කතා කරන්නේ. ඒ වගේදී මේකෙත් වෙනස් වෙන්න පුළුවන්. මෙයා වෙනස් වෙන්න පුළුවන්.
මොකද්ද සම පිරිවැය රේඛාව එහෙම නැත්නම් පිරිවැය වෙනස් වෙන්න පුළුවන් සාධක මිල වෙනස් වෙන්න එක කැලේ මම කරන්නේ අන්ටි ගෙදරදි කරගන්න ඕනේ හරි මොන කැලේ කරන දැන් මේකේ ආදායම වැඩි වුණොත් මෙහෙම වැඩි වෙනවා වැඩි වෙලා අලුත් සමතුලිත ලක්ෂයකට යනවා තව ආදායම වැඩි වුණොත් ආපහු වැඩි වෙලා තව සමතුලිත ලක්ෂයකට යනවා එහෙනම් එවැනි සමතුලිත ලක්ෂ යා කරලා අඳින වක්‍රය අපි කියවා ICC ආදායම් පරිභෝජන වක්‍රය ආදායම් පරිභෝජන වක්‍රය මේ අක්ෂයට ඔහොම ගමන් කරනකොට මොකද වෙන්නේ මෙහෙම ගමන් කරොත් 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 මොකද වෙන්නේ කියලා අපි වෙනම කතා කරමු නේද ඒ වගේ මේකේ මේ පිරිවැය වෙනස් වීම නිසා ආයෝජන මට්ටම පිරිවැය කියලා කියන්නේ ආයෝජන මට්ටම දැන් එයාට නිෂ්පාදකයෙක් හැටියට පිරිවැය කියලා කියන්නේ එයාට ඇත්තටම ආයෝජනය කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය ආයෝජනය කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය වැඩි වුණොත් එයා නිෂ්පාදනය වැඩි කරනවා මේක Q එකයි මේක Q දෙකයි ආයෝජනය කරන්න පුළුවන් මිල එහෙම නැත්නම් ආයෝජන මුදල් ප්‍රමාණය අඩු වුණොත් මේක Q බිංදුව දක්වා අඩු වෙනවා එතකොට එහෙමනම් මෙන්න මෙහෙම ආයෝජනය කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවත් එක්කම නව සමනිමැවුම් වක්‍රයක් සමග ස්පර්ශ වෙලා ඇතිවන නව සමතුලිත ලක්ෂයන් ටික යා කරලා අඳින වක්‍රය අපි කියනවා මොකද්ද? අවම පිරිවැය ප්‍රසාරණ පතේ කියලා. අවම පිරිවැය ප්‍රසාරණය පතේ. අවම පිරිවැය ප්‍රසාරණ පතේ කියලා කියනවා. හරිද? මොකක්ද මේ සමතුලිතය වෙනස් වෙන්න බලපාන සාධක දෙකයි එකක් ආයෝජනීය වෙනස් වීම පිරිවැය වෙනස් වීම කියන එක ආයෝජනීය වෙනස් වීම අනික තමයි සාධක මිල ගණන් වෙනස් වීම මේක අපි පැත්තකින් තිබුවා ආයෝජනීය වෙනස් වීම කියලා කියන්නේ ආයෝජනීය වැඩි වෙනකොට නව නිමැවුම් මට්ටමකට යනවා එහෙම ඇති වෙන නව සමතුලිත ලක්ෂයන් ආයෝජනීය වැඩි වීම නිසා ඇති වෙන නව සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රයට කියනවා අපි අවම පිරිවැය ප්‍රසාරණ පතේ. ඒ කියන්නේ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනයේ ප්‍රසාරණ විලා ගමන් කරන පතේ. හරිද? එතකොට මේක මෙහි තියෙන්නේ L මේක මෙහි තියෙන්නේ K. මේ අවම නිෂ්පාදන අවම පිරිවැය ප්‍රසාරණ පතේ මේ පැත්තට බර වෙන්න අපි කියනවා මේක ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදනයක් කියලා. ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදනය. ඇයි මේ අක්ෂයේ තියෙන ප්‍රාග්ධන. දැන් බලන්නකො මේක වැඩි කරනකොට මොකද වෙන්නේ කියලා. නිෂ්පාදනය වැඩි කරනකොට ඔය මෙහෙම නිෂ්පාදනය වැඩි කරනකොට මොකද වෙලා තියෙන්නේ? ප්‍රාග්ධනය තමයි වැඩි වෙලා තියෙන්නේ. ලේබර් වැඩි වෙලා තියෙන්නේ 1 2 3. හැබැයි ප්‍රාග්ධනය වැඩි වෙනවා K1 K2 K3 ආදී වශයෙන් වැඩි. තේරුණාද? අනිත් පැත්තෙන් මේ පැත්තේ තියෙන ශ්‍රමය එහෙනම් EP මේකට කියන්නේ. හරි? EP අවම පිරිවැය ප්‍රසාරණ පතය ඊළඟ ශක්තිය මේව තියෙන මේ පැත්තට බර වෙනවා නම් එතකොට ඕනනම් ඇඳලා බලන්න දැන් මේ පැත්ත අඩුයි මේ පැත්ත වැඩි මේ K1 K2 K3 ළඟ මෙහි L1 L2 L3 ශ්‍රමයේ වැඩිපුර යොදා ගන්න. එහෙනම් අවම ප්‍රසාරණ පතේ EP එක තිරසක්ෂයේ පැත්තට බරව ගමන් කරනවා නම් තිරසක්ෂයට බරව අපි ඒ තිරසක්ෂයේ තියෙන ශ්‍රමය නිසා මේ ශ්‍රම සූක්ෂම වුණේ නැත්නම් මෙතන වෙන නිෂ්පාදන සාධකයක් තිබ්බනම් ඒ තිබ්බ සාධකය එය තමයි වැඩිපුර කාර්යක්ෂම මේ වෙලාව. ඒකයි ඒකෙන් කියවෙන්නේ. එහෙමනම් නිෂ්පාදකයාගේ දිගුකාලීන දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතයට අනුව කොහොමද සමතුලිත වෙන්නේ? සමතුලිත ලක්ෂයන් වෙනස් වෙන්නේ කොහොමද? ඒ වෙනස් වෙන ලක්ෂයන් යා කරලා අඳින වක්‍රය මොකද්ද? ඒ වක්‍රයේ හැසිරීම මත මේ සාධක සූක්ෂමතාවය කොහොමද? අපි උපේක්ෂා වක්‍රයත් එක්කම සම්බන්ධ කරලා
කතා කරා ටිකක් වේගෙන් කරා තමයි මේ වේගෙන්ම නෙමෙයි වේගෙන්ම නම් ඉතින් අර කැම්පස් එකේ වගේ කරන්න බැනේ ඒක කරන්න දන්නවා මම එහෙම කරොත් අමාරුයි නිසා කැම්පස් යන අය දන්නවා ඉතින් ෆෝන් මම කරනවා ඉඳලා හිටලා මේ ඒවේ තමයි ලේසි මුගන් මේක නම් මීට වඩා හිමින් කරන්න ඕන කියන මතේ මමත් ඉන්නවා පුතේ මේ සැරේ ටිකක් අපි දැන් මේ පිරිවැය පාඩමත් මාත් ඉවර කරන්න ආවා දැන් මේ පාඩමට අතවත් තියන්න බැන්නා ඒ කියන්නේ ලබන සතිය අපි වෙළඳපොළ මාදිලි ටිකක් පටන් ගන්න ඕනි ඔක්කොම ඕනේ තමයි හැබැයි ඉතින් මම විනාඩියක්වත් අපතියවන්නෙත් නැතුවත් කරනවා ඒත් බලමු පුලියන් තරම් කරා මොකක් හරි ඔය ටිකේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ නෑනේ තල වශයෙන් තේරුණා නේද සමහර පොඩි පොඩි තැන් අවුල් වෙන්න ඇති ඒක මටත් තේරෙනවා නමුත් තියෙන සිලබස් එකයි තියෙන දින ගානයි තියෙන කොරෝනායි ඔක්කොම එක යන්න ගියාම චුට්ටක් ඉතින් අපිට කැපකිරීම කරගෙන යන්න වෙනවා ඔයාලා දැන් ගොඩක් ගෙදර ඉන්නේ ඔය පොතක් අරන් පොඩ්ඩක් ඔය පාඩම් ටික බලන්න බලලා ඔයාලා ලියන්න දැන් මම අවසාන වතාවට කියන්නේ ආයේ ලියන කීප දෙනෙක් විතරයි ඉන්නේ මේ අනිත් අයට ආය කියන්නේ ඔයාලට ලිව්වොත් ඔයාලට තියෙයි මම ඒවට උත්තර ලියන්න මේ වගේනුත් මම පහුගිය ප්‍රශ්න ටිකක් මෙහාට එවන්නම් ඔයාලට දාන්න කියලා අපි ඔතනින් නවත්තමු ලබන සතියේ පළවෙනි ලබන සතියේ දැනට එනවා කියලා තමයි කියන්නේ කියන්න බෑනේ මේ යන තත්ත්වය අනුව අපිටත් අපේ ආයතනෙත් කොරෝනා හොඳටම දැන් බලමු මොකුත් අවුලක් නැත්නම් අපි ලබන සතියේ පිළිවෙල කැලෙන් පටන් ගන්න තව සති 3කින් අපි සූක්ෂම ආර්ථික විද්‍යාව ඉවර කරමු හරි ඉවර කියන්නේ කොහොම හරි ඉවර කරන්න දෙයක් නැහැ ප්‍රශ්නයක් තියෙනවද කවුරුන් මොනවා කිව්වද මොකද්ද බැංකුවට මොනවද අවුරුදු පොතද මොනවද අපි බැංකු වාර්තාව බැංකු වාර්තාව මේ අවුරුද්දේ ගන්න දැන් මේ පෙරේදා ඉෂුව කරේ දැන් ඉෂුව කරලා තියෙන්නේ මේක මේ අප්‍රේල් ඉෂුව කරපෙක් ගන්න ඒකෙන් ආන්නේ අනිවාර්යයෙන්ම අහන ටික පරණේව ගන්න ඕනේ වාර්තා ගන්න ඕනේ නෑ බුදු ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ඔය ඔක්කොම බලන්න පුළුවන් දැන් හරි ඩවුන්ලෝඩ් කරගෙන ඔය දැන් ෆිසිකලි ගිහින් ඕව ගන්න බෑනේ ඒකින්ද එහෙම බලන්න right